හරි. දැන් පුතාලා අපි එතකොට ගිය සතියේ 27 පාඩම් පටන් ගත්තානේ. දත්ත නිරූපණය පාඩම. දත්ත නිරූපණය පාඩම පටන් ගත්තා අර්ථකථනය 27 පාඩම. ඔව්. ඒකේ මම අර 7 පන්තියේ ඔයගොල්ලෝ ඉගෙන ගත්ත කොටස් මතක් කරානේ. 7 පන්ති ඉගෙන ගත්ත කොටස් අපි 7 පන්තියේ 6 පන්තියේ මේ දත්ත එක්රැස් කිරීම කරානේ. දත්ත එක්රැස් කරනවා. ඊට පස්සේ ඒ දත්ත අපි විවිධ ක්‍රම වලින් නිරූපණය කරා. දත්ත නිරූපණය කරද්දී අපි පාවිච්චි කරපු ක්‍රම මොනවාද? චිත්‍රපස්ථාරනේ, තීරපස්ථාර, බහුතීරපස්ථාර ඒ වගේ ක්‍රම පාවිච්චි කරා. හරි. ඒ ටික මම ලිව්වද බලන්න ගිය සතිය අන්තිමට. දත්ත එක්රැස් කරගෙන විවිධ අවස්ථාවල ඒ දත්ත අපි නිරූපණය කරන ක්‍රම චිත්‍රපස්ථාර මගින් දත්ත නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ තීරපස්ථාර මගින්, ඊට පස්සේ බහුතීරපස්ථාර මගින්. ඊට පස්සේ පුතේ මේ අලුත් එකක් තියෙනවා. අලුත් එකක් කියන්නේ ඕගොල්ලෝ අද තමයි ඉගෙන ගන්නේ. හරි. උන්ත්‍රපත්‍ර සටහන් මගින්. ඔව්. දැන් අපි අනුමාත්‍රකාව දාමු. දත්ත උන්ත්‍රපත්‍ර සටහන් මගින් නිරූපණය කිරීම කියලා. හරි. පුතේ අනුමාත්‍රකාව දාන්න මෙහෙම. දත්ත උන්ත්‍රපත්‍ර සටහන් මගින් නිරූපණය කිරීම. හරි. පුතා බලන්න මේ පේනවද කියලා පැහැදිලිව? හරි. කරන්ට් එක එනකන් අපි මේ වගේ කරගෙන යමු. ගැටලුවක් නැහැ. දත්ත උන්ත්‍රපත්‍ර සටහන් මගින්. උන්ත්‍රපත්‍ර. හරි. උන්ත්‍රපත්‍ර සටහන් මගින් නිරූපණය. දත්ත උන්ත්‍රපත්‍ර සටහන් මගින් නිරූපණය කිරීම. දත්ත උන්ත්‍රපත්‍ර සටහන් මගින් නිරූපණය කිරීම. හරි. දැන් මතන මාතෘකාව. හරි. පුතා අපි උදාහරණයක් ලියලා පටන් ගමු. දාන්න උදාහරණ. කියන්නේ මං කියන එක. හරි. ඔව් පුතේ දැන් තමයි මේ ක්ලාස් එක පටන් ගත්තේ. කරන්ට් එක තාම ආවේ නෑ. අපි එනකන් මේ වගේ කරගෙන යමු. හොඳයි. දත්ත උන්ත්‍රපත්‍ර සටහන් මගින් නිරූපණය කියලා අනුමාත්‍රකාවක් දාන්න. ඊ සතිය නවත්තපු තැනින් පටන් ගන්න. දත්ත උන්ත්‍රපත්‍ර සටහන් මගින් නිරූපණය කියලා අනුමාත්‍රකාවක් දාන්න. හරි. මම මේ දෙන උදාහරණය පුතේ ලියන්නකෝ. ළමුන් ළමුන් 25 දෙනෙකු ළමයි 20 දෙනෙකු එක්තරා වර්ෂයක් තුලදී ළමයි 20 දෙනෙකු එක්තරා වර්ෂයක් තුලදී පාසල් පැමිණි දින ගණන පහත දැක්වේ. පාසල් පැමිණි ළමයි 20 දෙනෙකු එක්තරා වර්ෂයකදී එක්තරා අවුරුද්දකදී පාසල් පැමිණි දින ගණන පහත දැක්වේ. හරි. ඒ කියන්නේ පුතේ ළමයි 20 දෙනෙක්
එක්තරා අවුරුද්දකදී හරිද ඉස්කෝලේට ගිය දින ගණන් තමයි මම දෙන්න හදන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අවුරුද්දකට අවුරුද්දක් කියන්නේ දින 365ක් තිබ්බට මුලින්දන් තමයි කිව්වේ. හරිද? දෙපාරක් කිව්වනේ. හරිද? ඔව් ළමයි 20 දෙනෙකු එක්තරා අවුරුද්දකදී පාසල් පැමිණි දින ගණන් පහත දැක්වේ. අහගෙන ඉඳලා ලියන්න. වචනෙන් වචනෙන් ලියන්න එපා. හරි. එක්තරා අවුරුද්දකදී පාසල් පැමිණි දින ගණන් පහත දැක්වේ. ළමයි 20 දෙනෙක්ගේ. දැන් පුතේ අවුරුද්ද දින 365ක් තිබ්බට ඔයගොල්ලෝ දින 365ම ඉස්කෝලේ යනවද? දින 365ම ඉස්කෝලේ යනවද? අවුරුද්දට දින 365ක් තියෙනවා. අධික අවුරුද්දක් ආවොත් 366ක් තියෙනවා. නේ? මම අහනවා එතකොට අවුරුද්දකට ඕගොල්ලෝ ඉස්කෝලේ දවස් 365ම යනවා කියන කට්ටිය අත උස්සන්න. යන්නේ නැහනේ. සෙන්සුරාද යන්නෙත් නැහැ, ඉරිද යන්නෙත් නැහැ. ඔය බෝඩ් එක පැහැදිලිව පේන්නේ නැහැ. මේ කරන්ට් එක තාම ආවේ නැහැ. කරන්ට් එක නිකන් මෙහෙම කරයි යන්නේ. හැබැයි බෝඩ් එක සාමාන්‍යයෙන් පේන්න ඕනේ. කළු පාට වෙන්න විදියක් නැහැ. අනිත් අයට පේනවනේ සාමාන්‍යයෙන්. මට කියන බෝඩ් එක සාමාන්‍යයෙන් පේනවනේ. අවුලක් නැහැ නේ. ඔව් කළු වෙනවා කියන්නේ මොකක් හරි ගැටලුවක් පුතේ ඕගොල්ලන්ගේ. හරි. අවුරුද්දට දින 365ක් තිබ්බට දවස් 365ම ඉස්කෝලේ යන්නේ නැහනේ. ඔව් සෙන්සුරාදා ඉරිදා කොහොමත් නිමාඩුනේ. සාමාන්‍යයෙන් අවුරුද්දකට දින මේ සෙන්සුරාදා ඉරිදා අවුරුද්දකට සති කීයක් තියෙනවද? අවුරුද්දකට වර්ෂයකට සති. තගාල අතුස්සන් දන්න කට්ටිය. සාමාන්‍ය දැනීම අවුරුද්දකට සති. ඔව් 50ක් වගේ 50 51 49ක් 52ක් නේ. ඔය වගේ 50ක් කියලා හිතමුකෝනේ. අවුරුද්දකට සති 50යි. හරි. සතියකට සෙන්සුරාදා දවසකුයි ඉරිදා දවසකුයි තියෙනවා නම් මම නිකන් අහනවා සති 50කට තියෙන සෙන්සුරාදා දවස් ගාන 50යි. ඉරිදා දවසුත් 50යි. ඒතර 50යි 100යි. ඒතර ඒ දවස් 100 කෙලීම අයින් කරන්න පුළුවන් 360යි. සෙන්සුරාදාවල් 50යි ඉරිදාවල් 50යි. ඒ දවස් එතකොට කෙලින්ම 100ක් අයින් වෙනවා. ඊට පස්සේ නිමාඩු මාස හම්බ වෙනවනේ කෙලින්මනේ. නිමාඩු මාස නේ අගෝස්තු මාසේ නිමාඩුව හම්බ වෙනවා. දෙසැම්බර් මාසෙත් නිමාඩුව හම්බ වෙනවා නේ. ඔහොම දවස් තව ඊට පස්සේ තව මොනවාද? පොය දවස් නේ රජයේ මේ දීපවාලි මොනවාටයි පොංගල් කියයි එක නිමාඩු දවස් තියෙනවානේ. හරි. පොය දින රජයේ නිමාඩු දින ඒවල ඉස්කෝලේ යන්නේ නැහැ නේ. එහෙම ගත්තාම සාමාන්‍යයෙන් පුතාලා ඔයගොල්ලෝ අවුරුද්දකට දින කීයක් වගේ සාමාන්‍යයෙන් හැමදාම ගිහලා මේකේ දින දින 200ක්වත් ඔව් 150ක් 200ක් අතර ආගයක් තමයි ඉස්කෝලේ යන්නේ. හරිද? හොඳයි අපි නිකන් ලියමුකෝ එහෙමනේ. හරි. ඔව් 200 උපරිම 200 ගණක් ගියොත් ඊට වඩා නම් යන්නේ නැහැ. දින 300 ගණන් කොහොමත් යන්නේ නැහැ නේ. හරිද? ඔව් 210 215 උපරිම ඊට වඩා නැහැ. හරි. ඔකේ මම ඔන්න දැන් දෙනවා ඔයගොල්ලෝ ලියා ගන්න ටිකක් ගාලා. ළමයි 20 දෙනා පාසල් ගිය දින ගණන්. හරි. ඔකේ එක ළමයෙක් ඉඳලා තියෙනවා ඌ දින 5යි ගිහිල්ලා තියෙන අවුරුද්දටම. එක ළමයෙක් ඉන්නවා දින 5යි මාර්ගයේස් එක. දවස් 5යි ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ. සමහරවිට එහෙම වෙනව නේද? කලාතුරකින්. හරිද? මිනිහා ඉන්නේ නැහැ ඉස්කෝලේ. දවස් 5යි ඇවිල්ලා තියෙන්නේ. තව ළමයෙක් ඉන්නවා මිනිහා දවස් 9යි ඇවිල්ලා තියෙන්නේ. හරි. තව ළමයෙක් ඉන්නවා දවස් 10ක් ආපු. හරි. තව ළමයෙක් ඉන්නවා දවස් 18ක් ආපු. හරි. තව ළමයෙක් ඉන්නවා දින 20යි. හරි. දින 25. කොහොම එක එකනේ. හරි. හොඳයි අපි ලියාගමටක් ගාලා ඊට පස්සේ දින 28ක් ආපු එකෙක් ඉන්නවා. හරි. ඊට පස්සේ දින 37ක් ආපු එකෙක් ඉන්නවා. අර ඔය වගේ ළමයි 20 දෙනයි නේ 1 2 3 4 5 6 7 8 9. දින 48ක් ආපු දෙන්නෙක් ඉන්නවා. හරිද? ඔතන දැන් ළමයි 10 දෙනෙක්ගේ දින ප්‍රමාණ හරි. ඊට පස්සේ දින 63ක් ආපු එකෙක් ඉන්නවා. දවස් 78ක් ආපු ළමයෙක් ඉන්නවා. දවස් 91ක් ආපු ළමයි 3 දෙනෙක් ඉන්නවා. දින 100ක් ආපු ළමයෙක් ඉන්නවා. හරිනේ. දවස් 153ක් ආපු ළමයෙක් ඉන්නවා. දවස්
157ක් ආපු ළමයෙක් ඉන්නවා. මට ගොඩක් කියන්න ඉස්සර හරියම දින 188ක් ආපු ළමයෙක් ඉන්නවා. දවස් 205ක් ආපු ළමයෙක් ඉන්න. පොඩ්ඩක් බලන්න දැන් මම මෙතන 20ක් ලියලා ඉවරද? ළමයි 20 දෙනෙක් එක්තරා වර්ෂයකදී පාසල් පැමිණි දින ගණන් පහත දැක්වේ. පොඩ්ඩක් ගණන් කරන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20. හරි නේද? හරි. ලියාගන්න. ළමයි 20 දෙනා එක්තරා අවුරුද්දකදී පාසල් පැමිණි දින ප්‍රමාණය. දැන් මේවා දත්තනේ. දත්ත නේද? ඔව්. දත්ත. හරිනේ අවුල නැහැ. මෙන්න අපි දත්ත දැන් එක්රැස් කරගත්තා. මම ළමයි 20 දෙනෙක්ගේ ගෙන් එකතු කරගත්ත දත්ත. හරි ළමයි 20 දෙනෙක් ඉන්නවා ඔන්න මම ඒ ළමයිගෙන් ඇහුවා ඔයගොල්ලෝ දවස් කීයක් පාසල් ලැබිලා තියෙනවද? හරි මොකක් හරි අවුරුද්දකදී. මෙන්න ළමයි 20 දෙනා ආපු දින ගණන්. මට කියන්න මේ කිව් එක තේරිච්ච කට්ටිය අත උස්සන්න. මේ ලියලා තියෙන්නේ මොනවද කියලා තේරිච්ච කට්ටිය අත උස්සන්න. මේ ළමයි 20 දෙනෙක් එක්තරා වර්ෂයකදී පාසල් ගිය දවස් ප්‍රමාණය. තේරෙන්න ඕන සරලවනේ. හරි හොඳයි. රෝමි ලක්කන්න එක. ඉක්මනට ලියලා ඉවරද? රෝමි ලක්කන්න එක. රෝමි ලක්කන්න එක. ලිව්වද? කියන්න. ඉහත දත්ත උන්ත්‍රපත්‍ර සටහනක දක්වන්න. ඉහත දත්ත උන්ත්‍රපත්‍ර සටහනක දක්වන්න. උන්ත්‍රපත්‍ර සටහනක දක්වන්න. හරි ලේසියි ඈ. හරි. උන්ත්‍රපත්‍ර සටහනක දක්වන්න. දැන් හොඳට අහගෙන ඉන්න. හරි. දැන් ඔන්න අදමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ මේ උන්ත්‍රපත්‍ර සටහනකින් දත්ත නිරූපණය කරන විදිය. ඊට කලින් ඔයගොල්ලෝ 6 දී 7 දී ඉගෙන ගත්තා චිත්‍රපස්ථාර වලින් දත්ත නිරූපණය කරන විදිය, තීරපස්ථාර වලින් දත්ත නිරූපණය කරන විදිය, බහුතීරපස්ථාර වලින් දත්ත නිරූපණය කරන විදිය. අද ඉගෙන ගන්නවා දත්ත මෙන්න මේ උන්ත්‍රපත්‍ර සටහනකින් නිරූපණය කරන විදිය. මේකත් පුතේ හරිම ලේසි ක්‍රමයක්. මෙච්චරයි කරන්න තියෙන්නේ. පොඩි නිකන් අපි වහුවක් විදියට වහුවක් නෙමෙයි වහුවක් වගේ නිකන් මෙන්න මෙහෙම ඉරි දෙකක් ගහ ගන්නවා ඉස්සෙල්ලාම. තේරෙනවද මේ? ඔන්නෝම ඉරි දෙකක් ගහ ගන්නවා. වහුවක්ම ගහන්නේ නෑ. වහුවක් වගේ නෙමෙයි. මෙහාට ඉරකුයි ඔය වගේ දා ගන්න ඕනේ. හරි. එතකොට මේකේ එක තීරයක අපි ලියන්න ඕනේ උන්ත්‍රය කියලා. මොකද්ද? උන්ත්‍රය කියලා ලියන්න ඕනේ. උන්ත්‍රය. හරිද? අනිත් තීරය අපි ලියන්න ඕනේ පත්‍ර කියලා. හරි. දැන් මේකේ නම මොකද්ද? උන්ත්‍රපත්‍ර සටහනක් නේ. උන්ත්‍රපත්‍ර සටහනක් නේ අපි දැන් මේ අඳින්නේ. මේ අර දත්ත ටික උන්ත්‍රපත්‍ර සටහනකින් නිරූපණය කරන්න හදන්නේ. එතකොට මේ තියෙන්නේ උන්ත්‍රපත්‍ර සටහන. පළවෙනි තීරේ උන්ත්‍රය කියලා ලියන්න ඕනේ. ඊළඟ තීරේ පත්‍රය කියලා ලියන්න ඕනේ. දැන් අපි බලමු පුතේ මේ එක එක දත්තය මේකේ කොහොමද ලියන්නේ කියලා. මෙච්චරයි දෙන්නේ. දැන් පුතේ අපිට මේක ඉලක්කන්න ලියන්න තියෙන්නේ. දත්තවල අගයන් කියන්නේ සංඛ්‍යානේ. සංඛ්‍යාවක් උන්ත්‍රපත්‍ර සටහනක ලියද්දී මතක තියාගන්න ඒ සංඛ්‍යාවේ ඒ දත්තයේ එක ස්ථාන ඉලක්කම. පුතේ කියන එක ඇහෙනවද පැහැදිලිව? ඇහෙනවනේ? හරි. ඇහෙනවනේ? හරි. එතකොට පුතේ දැන් අපි දත්ත මේ දත්තනේ තියෙන්නේ. දත්ත කියන්නේ ඉලක්කන්නේ සංඛ්‍යානේ. ඔව්. එතකොට අපි පුතේ කිසියම් සංඛ්‍යාවක් කිසියම් මේ වගේ දත්තයක් උන්ත්‍රපත්‍ර සටහනක නිරූපණය කරද්දී හැමතිස්සෙම පුතේ මතක තියාගන්න ඒ සංඛ්‍යාවේ එක ස්ථාන ඉලක්කම තමයි පත්‍රයට ලියන්න ඕනේ. එක ස්ථාන ඉලක්කම පත්‍රයට ලියලා ඊට කලින් තියෙන ඉලක්කම් සෙට් එක උන්ත්‍රයට ලියන්න ඕනේ. මම කරලා පෙන්නන්නම්. හරි. පුතේ අපි ගමුකෝ 5 කියලා. මුලින්ම දින්නේ 5නේ. 5 කියන සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම මොකක්ද?
5 කියන සංඛ්‍යාව. දත්තය ගත්තාම ඕකේ එක ස්ථාන ඉලක්කම කීයද? මේකේ එක ස්ථාන ඉලක්කම 5 කියන සංඛ්‍යාවේ එක ස්ථාන ඉලක්කම. දැන් මතකද සංඛ්‍යාවක ස්ථානීය කියන්නේ? හරි. දැන් මෙතන දශම තිතනේ. දශම තිතෙන් පස්සේ තියෙන්නේ දශම ස්ථාන. දශම තිතට කලින් තියෙන සංඛ්‍යාව මොකද්ද? එක ස්ථානය. ඕන් දැන් ඉතින් මතක නෑ. දැන් යවනවම 6ට. හරි. නේද? 6 පන්තිට යවනවා. දැන් සංඛ්‍යාවක කෙලවරේම තියෙන්නේ නේ පූර්ණ සංඛ්‍යාවක කෙලවරේම තියෙන එක ස්ථානයේනේ මේ එක ස්ථානේ තමයි 5. ඊට කලින් තියෙන්නේ 10 ස්ථානේ නැත්නම් දස ස්ථානේ. ඉතින් දස ස්ථාන ඉලක්කමක් නැහැ කියන්නේ බිඳුව. ඊට කලින් තියෙන්නේ සිය ස්ථානය. සිය ස්ථානේ. ඒකෙත් ඉලක්කමක් නැහැ බිඳුවනේ. හරි. එතකොට පුතේ එක ස්ථාන ඉලක්කම කීයද 5? එක ස්ථාන ඉලක්කම කීයම දෙන්නේ? 5මයි කියලා තේරෙනව නේද? ඔව් අන්න. පුතේ එතකොට පත්‍රයට අපි ලියන්න ඕනේ 5. එක ස්ථාන ඉලක්කම 5 කියන සංඛ්‍යාවේ එක ස්ථාන ඉලක්කම තමයි පත්‍රයට ලියන්න ඕනේ. එතකොට පුතේ උන්ත්‍රයට ලියන්න ඕනේ ඊට කලින් තියෙන ඉලක්කන්නේ මේක නම් බිංදු තියෙන්නේ. අන්න බිංදුව ලියන්න. දැක්කද? හරි. දැන් අපි එකක් බලන්නකෝ. 9. අන්න 9 ඊළඟ දත්තේ 9. පුතේ 9 කියන සංඛ්‍යාව ගත්තොත් 9 කියන දත්තේ ගත්තොත් එක ස්ථාන ඉලක්කම කීයද? 9මනේ. ඊට කලින් තියෙන ඉලක්කම් බිංදුනේ ඒකේ. 9 කියන සංඛ්‍යාව ගත්තොත් හරි එක ස්ථානේ තියෙන 9. ඊට කලින් තියෙන බිංදුව. නේ? එහෙනම් පුතේ ඒකත් අපි උන්ද්‍රපත්‍ර සටහනක ලියද්දී එයාගේ පුතේ එතකොට උන්ද්‍රේට බිංදුවමනේ ඉන්න ඕනේ. පත්‍රයේ 9නේ. දැන් පුතේ ආයි පාරක් මෙහෙම ලියන්නේ නැහැ. උන්ද්‍රේ බිංදුව පත්‍රයේ 9. දැන් පුතේ උන්ද්‍රයේ බිංදුව තියෙන එකක් තියෙනවා මේ එළියේ. එහෙනම් පුතේ අපි ඕක ලියන්නේ මෙතන. පොඩි කොටුවක් ඉල තියලා 9 ඉලක්කම ලියන්න ඕනේ. කමා දාන්නේ නැහැ. මෙතන උන්ද්‍රපත්‍ර සටහනක කමා දාන්නේ නැහැ. පොඩි ඉලක්ක තිබ්බ 9. ඒ කියන්නේ පුතේ බිංදුවයි 9. ඒ කියන්නේ 9. බිංදුවයි 5. ඒ කියන්නේ 5. හරි. ඊට පස්සේ පුතේ 10න් තියෙන්නේ. අන්න 10 කියන සංඛ්‍යාවේ හරි ලේසි ක්‍රමය අල්ලගන්න. එක ස්ථාන ඉලක්කම පුතේ මේ තියෙන්නේ. 10 කියන සංඛ්‍යාවේ එක ස්ථාන ඉලක්කම මේ තියෙන්නේ. කීයද? බිංදුව. ඒකේ දස ස්ථාන ඉලක්කම අන්න 1. ඊට පස්සේ පුතේ දස ස්ථාන ඉලක්කම නම් 1 එක ස්ථාන ඉලක්කම බිංදුව ඒ කියන්නේ මේ 10 කියන සංඛ්‍යාව. දත්තේ ලිව්ව විදිය. ඒකත් හරි. 18. පුතේ 18 කියන සංඛ්‍යාවේ එක ස්ථාන ඉලක්කම 8 හරිද? ඊට කලින් තියෙන්නේ 1. එහෙනම් පුතේ ඒකේ උන්ත්‍රය 1යි පත්‍රය 8යි. පොඩි කොටුවක ඊට ප්‍රමාණයක් තියලා තමයි ලියන්න ඕනේ. කමා දාන්න නැහැ පුතේ. ඊට පස්සේ පුතේ කීයක් තියෙන්නේ? අන්න 20. 20 කියන සංඛ්‍යාව ගත්තොත් ඒකේ පුතේ එක ස්ථාන ඉලක්කම බිංදුව. දස ස්ථාන ඉලක්කම පුතේ 2. එතකොට අපි දස ස්ථාන ඉලක්කම තමයි මෙතන උන්ත්‍රේ වැක් කරගන්න වෙන්නේ කියන්නේ. හරිද? කෙලවරේ ඉලක්කම පත්‍රයට ගත්තාම ඉතුරු ඉලක්කම් තමයි උන්ත්‍රේට එන්නේ. 2නේ. එහෙනම් පුතේ ආයි දැන් 1නේ තිබ්බේ 2 බෙලියක් නැතිනම් 2 ලියන්න. කරන්ට් එක ආවනේ. ඊට පුතේ ඒකේ 20 කියන එකේ උන්ත්‍රය 2යි පත්‍රය බිංදුවයි. හරි. පටන් ගන්නකො. මම තව ටිකක් කියලා දෙන්නම්. පොඩක් මෙඩි මොන් රෙඩි කරන් ඉන්නකම් ඔයගොල්ලෝ පුරුවන් පටන් ගන්නකො. තනියම පුරුවන් නම් පැන්සලෙන් හරි.
හරි. උදාල දැන් බලන්න පැහැදිලිද කියලා දැන් ගැටලුවක් වෙන්නේ නැහැ මම හිතන්නේ. හරි කරන්ට් එකක් ආවා. දැන් බලන්න හොඳට පැහැදිලිද කියලා? පැහැදිලිව පේන කට්ටිය අත උස්සන්න. හැමෝටම පැහැදිලිද? සබ්ජෙක්ට් පැහැදිලිද? කෝඩ් එකත් පැහැදිලිද? හරි නේද? හොඳයි. සද්දේ හරිනේ දැන් හොඳට ඇහෙනවා කැඩි කැඩි ඇහෙන්නේ නැහැ නේ සිග්නල් ගැටලුවක් නැහැ නේ. හරි. පුතේ එතකොට හරි කරන්ට් එක ආවා නේද? හරි. දැන් ඕගොල්ලන්ට මම මේක පොඩක් පුරවන්න දුන්නා බලමු. හරි. හරි. දැන් මම නිකන් පොඩක් බලන්න මම දැන් දත්ත කිහිපයක් මේ උන්ත්‍රපත්‍ර සටහනට දාලා දෙන්නේ. හරි 5 කියන එක ලියන්න ඕනේ 0.5. උන්ත්‍රයේ 5යි මේ උන්ත්‍රයේ බිඳුව පත්‍රයේ 5. අර එක ස්ථාන ඉලක්කම තමයි පුතේ පත්‍රයට ලියන්න හැමතිස්සෙම. සංඛ්‍යාවක දත්තයක එක ස්ථාන ඉලක්කම පත්‍රයට ලියලා ඒ සංඛ්‍යාවේ ඉතුරු ඉලක්කම් උන්ත්‍රයට ලියන්නයි තියෙන්නේ. හරි. දැන් හරිනේ 5 හරි 9ත් හරි. 5 කියන්නේ 0.5නේ. දැන් මෙහෙන් කියවෙන්නේ හරිද 0.5 කියන්නේ 5. 0.9 කියන්නේ 9. එකම දාන්නේ නැහැ. පොඩි ඉඩක් තියන්න ඕනේ පුතේ. ඒ කියන්නේ මෙතන ඔයගොල්ලෝ ලියද්දි ඔයගොල්ලන්ගේ කොටුනේ තියෙන්නේ. මෙතන එක කොටුවක ඉඩක් තියන්න ඕනේ. දැන් මේ කොටුවේ 5 ලිව්වනම් ඊළඟ කොටුවේ 9 ලියන්නේ නැහැ. නේ? එතකොට දෙන්න එක කොටේනේ වැරදි. එතකොට 5 ලිව්වනම් කොටුවක් ඇරලා ඊළඟ කොටුවේ තමයි 9. හරි පත්‍රවල එහෙමයි ලියන්න ඕනේ. හරි. හොඳයි. 5 9 හරි. 10 ලියද්දි පුතේ බිඳුව තමයි එක ස්ථාන ඉලක්කම බිඳුවනේ. පත්‍රයට එන්න ඕනේ බිඳුව 10 ස්ථාන ඉලක්කම තමයි එහෙනම් අනිත් පැත්තට යන්නේ. උන්ත්‍රය. කොටු දෙකක් තිබ්බත් කමක් නැහැ. ඔව් මෙතන පරතරයේ කොටු දෙකක් තිබ්බත් කමක් නැහැ. හොඳයි. හරි 18 ලියද්දි පුතේ එක ස්ථාන ඉලක්කම පත්‍රය 8 ධර්ම මේකේ ඊට පස්සේ උන්ත්‍රයයි ලියන්න ඕනේ මොකද ඒක තියෙනවනේ නේ දැන් මේක අපි කියවන්නේ කොහොමද පුතේ 1 බිඳුව කියන්නේ 10 හරිනේ 1 8 කියන්නේ 18 ක්‍රමේ තේරිච්ච කට්ටිය දැන් අතුස්සන්න බලන්න ඊට පස්සේ පුතේ 20 ලියද්දි එක ස්ථාන ඉලක්කම බිඳුවනේ පත්‍රයට බිඳුව දාලා ඉතුරු ඉලක්කම දෙකනේ උන්ත්‍රයට දෙක දාන්න හරි පුතේ ආයි 25 අන්න 25 ලියද්දී එක ස්ථාන ඉලක්කම තමයි පත්‍රයට යන්නේ ඊට කලින් ඉලක්කම් උන්ත්‍රයට යනවා දැන් දෙකේ ඉලක්කම ආයි ලියන්න ඕනේ නැහැ උන්ත්‍රවල තියෙනවනේ එහෙනම් පත්‍රයට පුතේ 25 කියන්නේ දෙක හරි එතන 5 ඉන්න ඕනේ හරි 25 ඊට පස්සේ පුතේ ආයි 28 අන්න දෙක තියෙනවා මෙන්න 8 28 හරි 20 ගණන් ඒවා හරිනේ හරිද එතකොට මේකේ තියෙන්නේ 10ට අඩු වේවා. මේකේ තියෙන්නේ 10 ඉඳන් මේ 20ට අඩු වෙනකම්. ඊළඟ එකේ තියෙන්නේ 20 ඉඳන් 30ට අඩු වෙනකම්. හරි. ඊට පස්සේ පුතේ 37 තියෙනවා. එතකොට 37 එක ස්ථාන ඉලක්කම 7නේ. එතකොට පත්‍රය 7යි. ඊට කලින් ඉලක්කම 3. උන්ත්‍රය 3යි. 37. 30 ගණන් වෙන සංඛ්‍යා නැහැ. පුතේ 48 තියෙනවා ඊළඟට. එතකොට දැන් පුළුවන් වෙන්න ඕනේ උන්ත්‍රය 4යි පත්‍රය 8යි 44 ආයි 48ක් තියෙනවා එකපාරක් ලිව්වා කියලා ආයි ලියන්නේ නැද්ද ආයි ලියන්න ඕනේ පුතේ මේ ළමේ පාසල් පැමිණි දින ගාන මේ ළමේ පාසල් පැමිණි දින ගාන ඒ 48 ලියද්දී පුතේ ආයි ඉතින් 48 ලියද්දී 4 හරි ආයි 8 තමයි ලියන්න තියෙන්නේ හැමතිස්සෙම මෙතන ඉඩක් තියෙන්න ඕනේ කොටුවක හරි කොටු දෙකක හරි ඉඩ තියන්න හරි ඊට පස්සේ පුතේ 63 උන්ත්‍රය 6යි දැන් 50 ගණන් ඒව නෑනේ ඒක 60 ගණන් තියෙන්නේ උන්ත්‍රය 6යි පත්‍රය 3යි හරිනේ ලස්සනට මේවා එක කලින් ලියා ගන්න මේ එක කලින් ඔය වගේ හරිනේ ලස්සන ලියන්න හොඳයි 63 හරි ඊට පස්සේ පුතේ 60 ගණන් ආයි නෑ 70 ගණන් තියෙන්නේ නේ 70 ගණන් ගත්තොත් 70 කීයක් තියෙන්නේ 78 උන්ත්‍රය 7යි පත්‍රය 8යි හරි 80 ගණන් නැහැ 90 ගණන් තියෙනවානේ ඔව් 90 ගණන් තියෙනවා එතකොට උන්ත්‍රය 9 ඊට පස්සේ පුතේ පත්‍රය 1 91 හරි 91 කියව පුතේ තුනක් තියෙනවා ආයි 91 ලියද්දි 9 හරි ආයි 1 ආයි 91ක් තියෙනවා ආයි හරි උන්ත්‍රය 9 පත්‍රය ආයි 1 දැන් තේරුණාද ක්‍රමේ මට කියන්න දත්ත උන්ත්‍ර පත්‍ර සටහනක දාන විදිය තේරෙනවද දැන් ඔතනින් පස්සේ පුතේ 100 ගණන් එන්නේ. 100 ගණන් දාන්නේ කොහොමද? 100.
එක ස්ථාන ඉලක්කම පුතේ බිඳුව. එක ස්ථාන ඉලක්කම බිඳුව. ඉතුරු ඉලක්කම් අපි දාන්න ඕනේ උන්ට්‍ර තීරයට. එක ස්ථාන ඉලක්කම බිඳුව ඊට පස්සේ ඉතුරු ඉලක්කම් ලෙස 10 තියෙන්නේ. හරි එහෙනම් මෙතනට 10 දාන්න. උදාහරණ 10යි බිඳුවයි කියන්නේ 100යි. ඈ? ඔතනින් පහළ පේන්නේ නැද්ද? දැන් පොඩක් පේනවද? පේනවනේ? හරි. පේනවනේ? පේනවා දැන් හරි. පුතේ හරි. එතකොට 100 ලියද්දී එක ස්ථාන ඉලක්කම තමයි හැමතිස්සෙම පත්‍ර වලට එන්න ඕනේ. ඉතුරු ඉලක්කම් 10නේ. ඊට පස්සේ තියෙන්නේ බිඳුව ලිව්වට පස්සේ 10. හරි. තේරෙන්න බෑනේ. 100 ලියන්නේ 100 ලියුව විදිහ තේරෙනවද? උන්ට පත්‍ර සටහනක 10යි බිඳුව කියන්නේ 100යි. පුතේ එතකොට ආයි 100 ඉඳන් 110 අඩු වෙනකන් ඒව නෑ. ආයි 150 ගණන් තියෙනවා. එතකොට පුතේ මොකක්ද දෙන්න ඕනේ? 153 දාද්දි මොකක්ද දෙන්න ඕනේ? 153 දාද්දී ඔව් එක ස්ථාන ඉලක්කම 3 හරි ඊට කලින් තියෙන්නේ පුතේ 15නේ එහෙනම් උන්ත්‍රයට එන්න ඕනේ 15 පත්‍රයට එන්න ඕනේ 3 153 15යි 3 කියන්නේ 153 ආයෙ පුතේ 150 ගණන් තියෙනවා 157නේ 15 හරි එහෙනම් පත්‍ර වලට එන්න ඕනේ ආයෙ 7 පුතේ හරිනේ 15යි 7 කියන්නේ 157 පොඩක් තේරිච්ච කට්ටිය අත උස්සන්න වැඩේ කරන විදිය හරිද දැන් මේකෙන් අපිට කියවන්න පුළුවන් මේ 0.5 කියන්නේ 5 0.9 කියන්නේ 9 1යි බිඳුව කියන්නේ 10 1යි 8 කියන්නේ 18 හරිනේ හරියටම හරි 4යි ඊට පස්සේ 2යි බිඳුව කියන්නේ 20 2යි 5 කියන්නේ 25 ඒ කියන්නේ උන්ත්‍රපත්‍ර සටහනක් දුන්නොත් ඕකෙන් අපිට මේ වගේ தත්ත ටික ලියන්නත් පුළුවන් වෙන්න ඕනේ විභාගෙට මෙහෙම උන්ටපත්ත සටහනක් දීලා නේ මේකේ තියෙන දත්ත ටික ලියන්න කිව්වොත් මේ වගේ ලියන්න පුළුවන් වෙන්න ඕනේ. පුළුවන් නේද? මේ වගේ දත්ත ටිකක් දීලා උන්ටපත්ත සටහනකින් නිරූපණය කරන්න කිව්වොත් මේ වගේ පුළුවන් වෙන්නත් ඕනේ. මට කියන්නේ මේ දෙපැත්තටම පුළුවන් කට්ටිය අත උස්සන්න ගානක් දුන්නොත් හදා ගන්න දැන්. හොඳයි ඉන්නවා. පුළුවන් වෙන්න ඕනේ. මොකද විභාගෙට එනවා ඕකෙන් ප්‍රශ්නයක් ඒකයි. හරි. ඒතර ඒක තේරෙන්න ඕනේ. තව තියෙන ඉවර නෑ. ඊට පස්සේ පුතේ දැන් මට යට ඉඩ මදි නේද? පොඩ්ඩක් මම මේක තව පාත් කරොත් නම් ගැටලුවක් වෙන්නේ නැහැ. ලියමුනේ. හරි. ඉක්මන් කරන්න. එතකොට උඩේ අපි චුට්ටක් අපි උස්සමු. 150 ගණන් හරි. 53ත් හරි 157ත් හරි 188. 188 කොහොමද ලියන්න බෑ? පුතේ 188 ලියද්දී එතකොට මොකක්ද වෙන්න ඕනේ? ඈ 8 තමයි එක ස්ථාන ඉලක්කම 8 එන්න ඕනේ මෙතනට පත්‍රයට ඊතුරු ඉලක්කම් 18 නේ තියෙන්නේ ඊට පස්සේ ඊට කලින් 18 උන්ත්‍රයට 18 එන්න ඕනේ 18 නේ හරිද 188 ලියන විදිය 188 ලියද්දි 18 එන්න ඕනේ උන්ත්‍රයට පත්‍රයට එන්න ඕනේ 8 ඒකයි දින එකක් මම මෙතනම ලියන්නම් හරිනේ ඊට පස්සේ පුතේ අන්තිමට 205 ලියන්නේ කොහොමද? පුළුවන් නම් කියන්න. 205 ලියද්දී පුතේ මට කියන්න පත්‍රයට එන්න ඕනි කීයද? 205. පත්‍රයට එන්න ඕනි කීයද? ටකලා දාන්න chat එකේ. පත්‍රයට කීයද එන්න ඕනේ? ඔව් 5 එක ස්ථාන ඉලක්කම හොඳයි. පත්‍රයට 5 හරි පේනවනේ. උන්ත්‍රයට කීයද එන්න ඕනේ? ඊට කලින් තියෙන ඉලක්කම් 2යි බිඳුව කියන්නේ 20. ඔන්න පුතේ 205ක් ලිව්වා. හරිනේ? තේරෙනවද ලියුව විදිය? 205. ලියන්නේ 20යි 5. උන්ත්‍රයට 20 එන්න ඕනේ, පත්‍රයට 5 එන්න ඕනේ. හරි. මට පොඩක් කියන්න උන්ත්‍රපත්‍ර සටහන පැහැදිලිද? අත උස්සන්න. පැහැදිලි කට්ටිය අත උස්සන්න මම තනියම දෙනවා ගණන් හදන්න. දැන් අපිට ඔය වගේ දත්ත දුන්නොත් උන්ත්‍රපත්‍ර සටහනක නිරූපණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. මම පොඩක් කැමරාව උඩට උස්සන්න. මේ ටික ලියාගෙන ඉවරද හැමෝම?
ඉවරයි. හරි. රෝම ඉලක්කම් 2. වගුව කියන්නේ වගුවක් නෙමෙයි ඈ. වගුවක් වගේ මෙහෙම දාන්නේ නැහැ. එහෙම ගහන්න එපා. හරි. මෙහෙම ඉතිරි ගහලා මෙහෙම ගහන්නේ නැහැ. කොටු කරන්න එපා. ඔක තමයි ලියන විදිය පුතේ. හරි. මෙහා ටිකක් ගැහුවා, මෙහා ටිකක් ගැහුවා. හරිද? පළවෙනි තීරයේ උන්ත්‍රය, දෙවන තීරයේ පත්‍රය. මේක ලියන්න ඕනේ දත්තවල උන්ත්‍ර. මේක ලියන්න ඕනේ දත්තවල පත්‍ර. දත්තවල පත්‍ර කියන්නේ එක ස්ථාන ඉලක්කම. ඊට කලින් ඉලක්කම් තමයි උන්ත්‍රයට එන්න ඕනේ. තේරෙනවනේ? හරි. හොඳයි. දැන් මේකෙන් අපිට දත්ත ගාන ගණන් කරන්න පුළුවන්. කොහොමද දත්ත ගාන ගණන් කරන්නේ? මෙන්න මේ පත්‍ර ටික ගණන් කරන් යන්නකො. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 හරියටම දත්ත 20ක් තියෙනවා. තේරුණාද? හරි. මේකේ තියෙන දත්ත ගාන දත්ත 20යි. මේ පත්‍ර ගණන් කරන් ගියා නම් දත්ත ගාන මෙතන තියෙන හොයාගන්න පුළුවන්. හරි. එතකොට සිසුවෙකු පාසල් පැමිණි අඩුම දින ගන්න කීයද? රෝම ඉලක්කම් 2 ලියන්න. සිසුවෙකු පාසල් පැමිණි අඩුම දින ගාන කීයද? රෝම ඉලක්කම් 2 සිසුවෙකු පාසල් පැමිණි අඩුම දින ගාන කීයද? ටග්ගල උත්තරේ ලියන්න පොඩි ගානක්. ඒකෙම රෝම ඉලක්කම් 2 සිසුවෙකු පාසල් පැමිණි අඩුම දින ගාන. දින පුතේ 5යි. පුතේ ආරෝහණ පිළිවෙලට ලියන්න ඕනේ. අපිළිවෙලට ලියන්න බෑ. උන්ත්‍රපත්ත සටහනක පිළිවෙලට ලියන්න ඕනේ. සංඛ්‍යා වැඩි වන පිළිවෙලට තමයි ලියන්නේ. මතක තියාගන්න. ආරෝහණ පිළිවෙලට තමයි ලියන්නත් ඕනේ. නැත්නම් අපිළිවෙලා ඉන්නේ. හරිද? තේරුණාද? ඒක ලස්සනට පේනවනේ බලද්දි. ලස්සනක් තියෙන්න බෑ ඕනම දෙයකනේ. ආරෝහණ පිළිවෙලට ලියන්න ඕනේ. උන්ත්‍රපත්ත සටහනක දත්ත මේ වගේ ලියද්දි. හරි. එතකොට දැන් මේ හරියේ 5 9 ලියලා ඊට පස්සේ ඊළඟ පේළියේ 20 25 28 ලියලා ඊට පස්සේ 10 18 එහෙම ලියන්න බෑ. අර වැඩි වෙන පිළිවෙලට තියෙන්න ඕනේ. හරි. ඔය සංඛ්‍යා විශාලත්වයේ වැඩි වෙන පිළිවෙලට තියෙන්න ඕනේ. තේරෙනව නේද? හරි. හොඳයි. රෝම ඉලක්කම් 2 සිසුවෙකු පාසල් පැමිණි අඩුම දින ගාන කීයද? උත්තරේ 5යි. 5යි. රෝම ඉලක්කම් 3 රෝම ඉලක්කම් 3 සිසුවෙකු පාසල් පැමිණි වැඩිම දින ගාන කීයද? සිසුවෙකු පාසල් පැමිණි වැඩිම දින ගාන කීයද? හරි. කීයද පුතේ? වැඩිම දින ගානක් පාසල් පැමිණි ළමයා පැමිණි දින ගාන කීයද? කියන උපරිමාගයනේ. කලින් ඇහුවේ අවමාගයනේ. අවමාගය නම් 5යි. මේ දත්තවල අවමාගය 5යි උපරිමාගය කීයද පුතේ? 205යි. වැඩිම දින ගානක් ඇවිල්ලා තියෙන ළමයා දින 205ක් ඇවිල්ලා තියෙනවා. රෝම ඉලක්කම් 3ට උත්තරේ දින 205යි. හරි ලේසි පුතේ මේ පාඩම. ඔය වගේ ප්‍රශ්න අහනවා. හරි. ඊට පස්සේ පුතේ මෙම දත්තවල පරාසය සොයන්න. රෝම ඉලක්කම් 4නේ ලියන්න. මෙම දත්තවල පරාසය සොයන්න. මෙම දත්තවල පරාසය සොයන්න. අන්න දැන් අලුත් දෙයක් නෙමෙයි. ඉතින් අලුත් කිව්වට ලොකුවට නේද? මෙම දත්තවල පරාසය. මෙම දත්තවල පරාසය සොයන්න. රෝම ඉලක්කම් 4. පුතා කාටද කියන්න පුළුවන් පරාසය කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් පරාසය කියන වචනේ ඔයගොල්ලෝ සාමාන්‍යදී අහලා ඇති. ගණිතයේදී මේ පරාසය කියන්නේ මොකක්ද? කවුරු හරි ළමෙක් දන්නවද? පරාසය අත උස්සන්න දන්නවද? දන්නේ නැහනේ. හොඳයි. පොතේ පරාසය කියලා කියන්නේ
මේ ඕනම දත්ත සමූහයක් ගත්තාම දැන් මෙතන දත්ත සමූහයක් නේ තියෙන්නේ. ඔය දත්ත සමූහයේ වැඩිම අගයක් තියෙනවනේ. උපරිම අගයක් කීයද පුතේ? මේක නම් 205ක්. ඔය දත්ත සෙට් එකේ අඩුම අගයක් තියෙනවනේ. මේක නම් 5ක්. නේද? ඔව්. එතකොට පුතේ ඔය දත්ත සෙට් එකක වැඩිම අගයෙන් අඩුම අගය අඩු කරාම අගයක් එනවනේ. මේක නම් පුතේ වැඩිම අගය 205යි අඩුම අගය 5යි. නේ? වැඩිම අගය නැත්නම් උපරිම අගය. මේ උපරිම අගයෙන් අවම අගය අඩු කරාම අගයක් එනවනේ. ඒ කියන්නේ පුතේ 205න් 5ක් අඩු කරාම අගයක් එනවනේ. කීය දෙන්නේ කියන්නකෝ? 205න් 5ක් අඩු කරාම කීයද එන්නේ? උපරිම අගයෙන් අවම අගය අඩු කරාම කීයද එන්නේ? ඈ? ඔව් 200යි. අන්න ඒකට පුතේ අපි කියනවා මේ දත්තවල පරාසය කියලා. දත්තවල පරාසය කියලා කියනවා. හොඳයි අපි ඒක පොඩ්ඩක් ලියා ගමු. පුතේ දත්තවල පරාසය. දත්තවල පරාසය. මේක රතු පෑනේ කියලා ඉස්සර පොඩු කරගන්නකෝ. හොයද්දී උපරිම අගයෙන් අඩු කරන්න පුතේ අවම අගය. මේක රතු පෑනේ කියලා පොඩු කරගන්නකො තන ගාන යටතේ එනවා. දත්තවල පරාසය හොයන විදිය හරි ලේසි. නේද? ඔව්. ඒතකොට මේ දත්තවල වැඩිම අගය 205න් උපරිම අගය 205. අඩු කරන්න ඕකේ අවම අගය පුතේ 5. අඩුම දත්තේ 5 205න් 5ක් අඩු කරාම පුතා කීය දෙන්නේ 200යි. එහෙනම් මේ දත්තවල පරාසය 200යි. පරාසය 200යි. මේ දත්තවල පරාසය 200යි. දත්තවල පරාසය. හරි. ඊට පස්සේ පුතේ මෙම රොබිලක්කම් 5 නේද? ඔව්. ඊට පස්සේ රොබිලක්කම් 5 මෙම දත්තවල මාතය සොයන්න. හරි මෙම දත්තවල මාතය සොයන්න. මෙම දත්තවල මාතය සොයන්න. මෙම දත්තවල මාතය සොයන්න. හරි පුතේ මාතය කියන එකත් මම හිතන්නේ ඔයගොල්ලෝ අහලා නැහැ මීට කලින් නේද? අහලා තියෙනවද මාතය? මාතය මෙම දත්තවල මාතය. මාතය කියන එක අහලා තියෙනවද? නෑ නේද? පුතේ මොකද්ද මේ මාතය කියලා කියන්නේ? හරි මේ වගේ දත්ත සමූහයක මාතය. මාතය කියන්නේ පුතේ වැඩිම වාර ගානක් තියෙන දත්තය. මොකද්ද? වැඩිම වාර ගානක් තියෙන දත්තය. හරි. අපි පොඩ්ඩක් මෙතන පුතේ ලියා ගමුකෝ. රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න. ඔව් මේක යටතේ ලියා ගන්නකො රෝගිලක්කම් 5 වෙනි කොටස යටතේ ලියන්න. ඔව් ලියන්න. වැඩිම වාර ගානක් යෙදී ඇති දත්තය. වැඩිම වාර ගානක් යෙදී ඇති දත්තය. මාතය ලෙස හැඳින්වේ. වැඩිම වාර ගානක් යෙදී ඇති දත්තය මාතේ ලෙස හැඳින්වේ. මෙතන තියෙන පුතේ මේ දත්ත වලින් වැඩිම වාර ගානක් තියෙන්නේ මොන දත්තේද? ටක්කලා කියන්න. මෙතන තියෙන මේ සංඛ්‍යා වලින් වැඩිම වාර ගානක් තියෙන සංඛ්‍යාව උත්තරේ දාන්න හොඳයි. ජයංග හරි. ටක්කලා දාන්න chat එකේ මම හරි අයගේ නම කියන්නම්. මෙතන තියෙන දත්ත දිහා බලලා වැඩිම වාර ගානක් තියෙන්නේ දැන් 48 ඒව නම් දෙකක් තියෙනවා. බලන්න තව තියනවාද කියලා. හොඳයි ෂෙනස්
ප්‍රසංජන හරි. හිරුනිකා බලන්න හරිද උත්තරේ? පිතුමි හරි. රිතෝෂි හොඳයි හරි. තව ඉන්නවද? මේ දත්තවල මාතේ හොයාගත්ත ළමයි ඉන්නවා නම් උත්තර දාන්න chat එකේ. ලෂිනි හොඳයි හරි. තව නම් කිව්වේ නැති ළමයි ඉන්නවද උත්තර දාලා chat එකේ යොදාන්න. මම හරි අයගේ නම කියනවා. හරි ලේසි. ඉතින් ඔය දෙකේ පන්ති ළමයකින් හෙව්වොත් කියයි. මේ තියෙන ඉලක්කම් වල වැඩිම වාර දැන් 5 ඉලක්කම එකපාරයි, 9 ඉලක්කම එකපාරයි, 10 එකපාරයි, 18 එකපාරයි, 20 එකපාරයි, 25ත් එකපාරයි, 28ත් එකපාරයි, 37 එකපාරයි, 48 දෙපාරක් තියෙනවා. ඔන්න දැන්ට 48 වාර දෙකක් තියෙනවා. 63 එකපාරයි, 78 එකපාරයි, 91 වාර 3ක් තියෙනවා. 91 ඒවා 3ක් තියෙනවා. පිටුමි හොඳයි හරි. කිරුනිකා හරි. 91 ඒවා 3ක් තියෙනවා. CA ඒවා 1යි, 153 ඒවත් 1යි, මේවා එක එක තියෙන්නේ. අතන 48 ඒවා 2යි, 91 ඒවා 3යි. එහෙනම් වැඩිම වාර ගාණක් තියෙන්නේ පුතේ කීයද? 91. එහෙනම් මේ දත්තවල මාතය ලියන්න උත්තරේ යටින් මාතය සමානයි 91යි. මාතය කියන්නේ මොකක්ද කියලා අපි ලියුවන් දැන් රතු පෑන ඉන්නේ. ඒක යටින් උත්තරේ ලියන්න මාතය සමානයි 91යි කියලා. හරි. ඔන්න ඔය ටික තේරිච්ච කට්ටිය අත උස්සන්න. හරිනේ. හොඳයි. අපි පොඩි ගානකට එමු පුතාලා. 27 එක ගානක් හදමු. 27 දෙක අභ්‍යාසෙට එන්නකෝ. 27 දෙක අභ්‍යාසෙ. 27 එක හෝම්වර්ක් ඈ. 27 එක චුට්ටක් එන්නකෝ. 27 එකට එන්නකෝ. පුතේ 27 එක දැන් කරන්න එපා. පස්සේ කරන්න ගෙදරදී හෝම්වර්ක්. පුතේ 27 එකේ තියෙන්නේ පළවෙනි ගානේ ආයතනයක සේවකයන් සමූහයකගේ සේවා කාලය මාස වලින් පහත දැක්වේ. මෙම දත්ත උන්ත්‍රපත්‍ර සටහනකින් දක්වන්න. ඒක එතකොට පුතේ 120යි 145යි 164යි ඔක්කොම පුතේ 100 ගණන්නේ. ඔව් එතකොට ඒකේ කෙලින්ම මම නිකන් කියලා වෙන්නන්න එකක් දෙකක් නේද? උන්ත්‍රපත්‍ර සටහනකින් දාන්න තියෙන්නේ. බලන්න. ඔයගොල්ලෝ දැන් කරන්න එපා. ගෙදරදී කරන්න ඕනේ. හරි නිකන් මම බෝඩ් එකේ ලියන්න කලින් හිතන්න කොහොමද මේව දාන්නේ කියලා. හරි උන්ටපත් සටහනක් හදලා කරන්න ඕනේ. 27 එක අභ්‍යාසයේ පළවෙනි ගාන දැක්කද? ඔව්. එතකොට පුතේ 120 කියන එක අපි ලියන්නේ කොහොමද? මම නිකන් අහනවා 120 කියන එක උන්ටපත් සටහනක කොහොමද ලියන්නේ? අතුසන් 120 පත්‍රයට කීයද එන්නේ? පත්‍රයට කීයද? පුතේ බලන්න දත්ත ටික ආරෝහණ පිළිවෙලට තියෙනවා හරිනේ. අවුලක් නැහැ. පත්‍රයට එන්න ඕනේ. ඔව් බිඳුව හොඳයි. උන්ත්‍රයට එන්න ඕනේ ඊට කලින් ඉලක්කම් ටික 12. ඔන්න පුතේ 120 ලියුව විදිය. හරි ඊට පස්සේ 120 ගණන් ආයි නෑ 145 ලියද්දි පුතේ උන්ත්‍රය 14යි පත්‍රය දැන් ලියන්න එපා. 5යි 145. 140 ගණන් තව නෑ 160 ගණන් ලියද්දි 16යි 164 4. එතන බෑ පොඩි මම ඒක දැක්කේ නෑ. පුතේ ඉස්සෙල්ලෝක ආරෝහණ පිළිවෙලට නෑ නේද? ඒකනේ. ආරෝහණ පිළිවෙලට හදා ගන්න ඕනේ. ඉස්සෙල්ලාම ආරෝහණ පිළිවෙලට හදා ගන්න ඕනේ. තේරුණාද? ඔව් ආරෝහණ පිළිවෙලට නෑ දීලා නේ. හරි. චුට්ටක් මට කියන්න ආරෝහණ පිළිවෙලට දැන් ඕගොල්ලෝ මොකද ලියන්න එපා බලාගෙන ඉන්න. ඉස්සෙල්ලාම පුතේ ඔය දත්ත ටික ආරෝහණ පිළිවෙලට ලියා ගන්න වෙනවා. මට ඕගොල්ලෝ කියන්න මම ලියන්නම්. හරි. බලලා කියන්න ආරෝහණ පිළිවෙලට මම ලියා ගන්නම් කුටි. නැත්නම් මට ආරෝහණ පිළිවෙලට කියලා දෙන්න ඔය දත්ත ටික ඔතන තියෙන දත්ත වලින් අඩුම තියෙන්නේ 120ද 120 හරි මම ආරෝහණ පිළිවෙලට ලියා ගන්නවා ඕගොල්ලෝ ගෙදරදී කරද්දි ඉස්සෙල්ලාම දත්ත ටික ආරෝහණ පිළිවෙලට ලියා ගන්න 120 ගණන් ආයි තියෙනවා 120 හොඳයි 9 ටක් ගාලා දාන්න ඊට පස්සේ කීය දෙන්න ඕනේ 120 ගණන් නෑ 130 ගණන් තියෙනවා 132 හොඳයි ආයි 130 ගණන් තියෙනවා 134 හොඳයි ආයි 130 ගණන් නෑ 140 ගණන් තියෙනවා 140 ගණන් ගත්තොත් 145 ඒවා දෙකක් තියෙනවා 145 ඒවා දෙකක් තියෙනවා
ඔව් 140 ගණන් හරි 50 ගණන් තියෙනවා. 156 තියෙනවා. 158 තියෙනවා. හොඳයි. 156ක් තියෙනවා. 158ක් තියෙනවා. 150 ගණන් එච්චරයි. 160 ගණන් තියෙනවා. 162යි 164යි හොඳයි යන්න ඉවරයි නේ. 162යි 164යි. ඉස්සෙල්ලාම පුතේ ඔයගොල්ලෝ ගෙදරදී මේක කරද්දී ප්‍රශ්න අංක 1 දැන් කරන්න එපා හෝම්වර්ක් එක. හරි ලේසි. ඔව්. ඉස්සෙල්ලාම ওই දත්ත ටික පුතේ ආරෝහණ පිළිවෙලට මේ වගේ ලියා ගන්න ක්‍රමවලට. ඊට පස්සේ මේ වගේ උන්ත්‍රපත්ත සටහන මෙහෙම ඇදලා හරිද? ලියාගෙන යන්නයි තියෙන්නේ. දැන් පුළුවන්. 120 ලියද්දී තේරෙන්න ඕනේ 12යි බිඳුව නෙන්න ඕනේ හරි. 12යි බිඳුව. උන්ත්‍රය 12යි පත්‍රය බිඳුවයි. 129 උන්ත්‍රය 12යි ආයි ලියන්න එපා මේකෙම පත්‍රය 9යි. මෙතන පුතේ කොටුවක්වත් ඉඳ තියන්න ඕනේ. හරිද? මෙතන එක්කොඩි ලියන්න එපා පත්‍ර කොටුවක්වත් ඉඳ තියන්න. 120 ගණන් හරි 132. උන්ත්‍රය 13යි පත්‍රය 2යි. 130 ගණන් ආයි තියෙනවා. 134 උන්ත්‍රය 13යි පත්‍රය 4යි. 130 ගණන් එච්චරයි. 140 ගණන් තියෙනවා. ඒතර 14 නෙන්න ඕනේ මෙතන. නේ? 14. උන්ත්‍රය 145 කියන්නේ පත්‍රය 5යි. ආයි 145ක් තියෙනවා කියන්නේ ආයි පත්‍රය 5යි. හරි. 140 ගණන් හරිනේ. 150 ගණන්. ඒ කියන්නේ උන්ත්‍රයට 15. 156 කියන්නේ පත්‍රය 6. 158 කියන්නේ 15යි 8. හරි. 160 ගණන් කියන්නේ 16යි. 162 නේ 16යි 2 16යි 4 164. පුතේ තේරිච්ච කට්ටිය අත උස්සන්න. තනියම කරගන්න පුළුවන් නේ ගෙදරදී මේක. පුළුවන්. දෙවෙනි ගානත් ඒ වගේ. ඒකෙත් පුතේ දත්ත ටික ලස්සනට ආරෝහණ පිළිවෙලට ලියා ගන්න. ආරෝහණ පිළිවෙලට ලියුවා උන්ත්‍රපත්ත සටහනක දැක්වුවා. හරි. පුතේ ඔය තුන්වෙනි ගානට චුට්ටක් එන්නකෝ. නිකන් දැන් කරන්නේ නැහැ. තුන්වෙනි ගානට පොඩ්ඩක් එන්න. ප්‍රශ්නාංක 3 27 එක අභ්‍යාසය බලන්න කීවන්නද නිකන් ගන්න. ඔව්. ඒකේ පුතේ තියෙන්නේ පළතුරු වෙළඳ සැලක විකිරීමට තිබූ කොමඩු ගෙඩි තොගයක ස්කන්ධ. කොමඩු ගෙඩි වල ස්කන්ධ. පුතේ එතන දශම සංඛ්‍යානේ තියෙන්නේ. ඔව් දශම සංඛ්‍යා. එතකොට අපි කොහොමද දැන් උතන ඔක්කොම දශම සංඛ්‍යා තියෙන්නේ පුතේ. හොඳට බලන්න. නේ හැම එකේම දශම වලින් තමයි දීලා තියෙන්නේ. 6.5 7.8 5.7. ඒකෙත් පුතේ ආරෝහණ පිළිවෙලට නෑනේ. ඉස්සෙල්ලාම එහෙනම් ආරෝහණ පිළිවෙලට හදා ගන්න ඕනේ. තේරෙනවද කියන එක? ටිකක් වෙලා යයි ඔක ආරෝහණ පිළිවෙලට හදා ගන්න. හරි. මොකද? ඉඩ අරින්නද? ඉඩ ඇරියොත් පුතේ දැන් පළවෙනි ගණන් දෙකට නම් පිටුවක් යයි. ඊළඟ ওই තුන්වෙනි ගානටත් පිටුවක් පිටුව පොඩි පොත්වල පිටු එකමාරක් CR පොතක නම් තනි පිටුවක් නැත්නම් පොඩි පොත්වල පිටු දෙකක් තියන්න CR පොතක නම් පිටු එකමාරක් වගේ තියාගන්න ඇති. ඉඩ තියෙනව නම් නැත්නම් වෙනම පස්සේ කරත් කමක් නැහැ. හරි. දැන් පුතේ ওই දශම සංඛ්‍යාවක් උන්ත්‍රපත්ත සටහනක මෙහෙමයි ලියන්නේ. අහගන්නකො. දශම සංඛ්‍යා උන්ත්‍රපත්ත සටහනක ලියද්දී මේක උන්ත්‍රේනේ. ඊට පස්සේ පත්‍රනේ. දශම සංඛ්‍යා පුතේ උන්ත්‍රපත්ත සටහනක ලියද්දී ඕකේ පොඩ්ඩක් බලන්න පුතේ හැම සංඛ්‍යාවෙම දශම ස්ථාන කීයක් තියෙනවද? 6.5. 6.5 ගත්තොත් දශම ස්ථාන එකයි තියෙන්නේ. නේ? 7.8 ගත්තත් දශම ස්ථාන එකයි. නේ? තේරුණාද මේ? දැන් 6.5 ගත්තාම දශම ස්ථාන එකයි තියෙන්නේ. පළමු දශම ස්ථාන විතරයි නේ. පුතේ හැම එකේම පළමු දශම ස්ථාන විතරයි නේ තියෙන්නේ. අකල් බලන්න. ඕකේ තියෙන හැම දත්තයකම පළමු දශම ස්ථානයක් තියෙනව නේද? අතුස්සන්න. ඔව් දශම ස්ථාන දෙකක් තියෙනව නෑ නේද? ඒ කියන්නේ 6.5යි තව මොකක් හරි ඉලක්කමක්. නෑ නේද? නෑ නෑ. හැම සංඛ්‍යාවෙම දශම ස්ථාන එකයි. දැන් බලන්නකෝ 7.8 ගත්තත් මේ 7.8 දශම ස්ථාන එකයි. පළමු දශම ස්ථාන විතරයි තියෙන්නේ. හොඳයි. හරි. ඔව් තව අවකේ ඔයගොල්ලෝ දැක්කද එක තැනක තියෙනවා පුතේ 6.
ඔතන එක තැනක 6 තියෙනවා. දැක්ක කට්ටිය අත උස්සන්න දත්තවල. එක කොමඩු ගෙඩියක ස්කන්ධේ හරියටම කිලෝග්‍රෑම් 6ක් තිබිලා තියෙනවා. ඔය දත්තවල හොඳට බලන්න. ඔය දෙවන පේළියේ කෙලවරේම තියෙන්නේ 7.3 ඊට කලින් 6 තියෙනවා. 6.0 පුතේ. ඒ අවුලක් නැහැ. 6 කියන එකත් ඉතින් 6.0 නේ. එතකොට පළමු දශම ස්ථානයේ බිඳුව. මේ එක ස්ථානයේ 6 මේකේ. පළමු දශම ස්ථානයේ 8 ඊට කලින් තියෙන්නේ 7. පළමු දශම ස්ථානයේ 5 ඊට කලින් තියෙන්නේ 6. හරි. මේ දශම සංඛ්‍යා උන්ටපත් සටහනක කොහොමද ලියන්නේ? අපි දැන් කලින් පූර්ණ සංඛ්‍යානේ ලියුවේ. දශම සංඛ්‍යා පුතේ උන්ටපත් සටහනක ලියන්නේ මෙහෙමයි. ඕකෙ පුත්තක් මේ මට පොඩ්ඩක් කියන්න ඔතන තියෙන දත්තවල අඩුම දත්තේ කීයද? විශාල දත්තේ අඩුම එක ටක් ගාලා බලලා කියන්නේ. ආරෝහණ පිළිවෙලට හදා ගන්න ඕනේ ඒකයි. 6.7.5.4.1 ඒවා තියෙනවා. 4.0. ඔව්. ඔතන පුතේ අඩුම අගය 4.3. නේ? ඒ කියන්නේ කොමඩු ගෙඩියක තිබ්බ අඩුම ස්කන්ධේ. ඔව්. අඩුම ස්කන්ධයක් තිබ්බ කොමඩු ගෙඩියක ස්කන්ධේ කිලෝග්‍රෑම් 4.3යි නේ. හොඳයි. ඒක තමයි අඩුම අගය. 4.3. පුතේ ආයි 4.3 එකක් තියෙනවා. ඉස්සෙල්ලා මේ වගේ ලියා ගන්න. 4.0 ගණන් තව තියෙනවද? ආයි 4.3. ඕ 4.3 පුතේ 3ක් තියෙනවා නේද? තව තියෙනවද? බලන්න. 4.3යි 4.3යි ආයි 4.3යි. ඔව් එච්චරයි නේ 4.0 ගණන් එච්චරද? ඊට පස්සේ කීයද පුතේ තියෙන්නේ? 4.0 ගණන් මේ තුන් දෙනා විතරයිද? ඔව්. හොඳට බලන්න. ඒවා පොඩ්ඩක් හරියට දාගන්න ලිව්ව ඒවා පොඩියට. පැටලෙන්නේ නැහැ නේද එතකොට? 5.0 ගණන් කියනවා. මොනවාද? 5.0 ඊළඟට පුතේ කීයක් තියෙන්නේ? 5.0 අතුසන් කො 5.0 කීයද? 5.2 5.2 හොඳයි. 5.2 තමා ඊළඟට 5.2 හරි 5.5 4 5.4 කෙලවරේ මන්දිමටම දිනවා 5.4 5.5 තියෙනවනේ හරිනේ. ඔව්. 5.5 ඒවා එකයි තියෙන්නේ. චුට්ටක් බලන්න. මේක හරියටම මේ ලියාගෙන නැත ඒක හරි කමන්නේ. ඉස්සෙල්ලා ආරෝහණ පිළිවෙල ලියා ගන්න. හරි. දැන් මොකද දශම සංඛ්‍යාවක් උන්ටපත් සටහනක මෙහෙමයි ලියන්නේ. පුතේ දශම සංඛ්‍යා උන්ටපත් සටහනක ලියද්දී එතකොට පුතේ කෙලවරේ ඉලක්කම තමයි එක ස්ථාන ඉලක්කම තියෙන්නේ. එක ස්ථාන ඉලක්කම තමයි පුතේ. එතකොට එක ස්ථාන නෙමෙයි. පළමු දශම ස්ථාන ඉලක්කම ඈ. කෙලවරේම තියෙන්නේ දශම සංඛ්‍යාවල මේකේ පළමු දශම ස්ථාන ඉලක්කම තියෙන්නේ මේ හැම එකේම නේ දකුණු පැත්තේ කෙළවරේම තියෙන්නේ පළමු දශම ස්ථාන ඉලක්කම. එතකොට පත්‍රයේ ලියන්න ඕනේ පළමු දශම ස්ථාන ඉලක්කම මේකේ නම් 3. ඊට කලින් ඉලක්කම් තමයි පුතේ උන්ට්‍රේඩ් ලියන්න ඕනේ. එතකොට 4. තේරෙනවද ලියන්නේ කීයද? 4.3 කියන්නේ එතකොට මෙතන 4.3 4.3. හරි. ආයෙත් 4.3 නේ. 4 හරි 0.3 කියන්නේ මෙතන 3. පොඩි කොටුවක් තිබ්බා 3. ආයි 4.3 කියන එක 4 උන්ට්‍රය පත්‍රයට 3. තේරෙනවද? හරි 4.0 ගණන් හරි. 5.0 ගණන් ලියන්නේ ආයි උන්ට්‍රය 5යි ඊට පස්සේ දශම දෙක කියන එක මෙතන. 5.4 ලියද්දි උන්ට්‍රය 5යි පත්‍රය 4යි. හරි මෙතන කොටුවක් ඉඳ තියන්න. 5.5 ලියද්දි උන්ට්‍රයත් 5යි පත්‍රයත් 5යි. දශම සංඛ්‍යා උන්ට්‍රපත්‍ර සටහනක ලියන විදිය තේරිච්ච කට්ටිය අත උස්සන්න. ඔය වගේ දශම සංඛ්‍යා උන්ට්‍රපත්‍ර සටහනක ලියන විදිය තේරිච්ච කට්ටිය අත උස්සන්න. එතකොට මේක අපි කියවන්න ඕනේ 4.3 4.3 4.3 මේක කියවන්නේ 5.2 5.4 5.5 මම මේ ටිකයි ලිව්වේ. ඉතුරු ටිකක් කොහොම ලියන්න ඕනේ කරගන්න පුළුවන් තරියම ගෙදරදී පළවෙනි අභ්‍යාසය පුළුවන්. හොඳයි. හරි. එතකොට ඊළඟට හරි
ඔය මෙතන පුතේ කොමඩු ගෙඩි කීයක්ද තිබිලා තියෙන්නේ? බලන්න. 1 2 3 4 5 6 7 8 9 10. 10යි 10යි කොමඩු ගෙඩි කීයක්ද මේ? ඔය කොමඩු ගෙඩි කීයක ස්කන්ධද තියෙන්නේ? කොමඩු ගෙඩි තත්ත කීයක් තියෙනවද? 10යි 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 නේ 30යි හොඳයි. කොමඩු ගෙඩි 30ක් තිබිලා තියෙනවා මේ බෙලඳ සැලේ. ප්‍රශ්න වගේ උත් අහලා තියෙනවා ඒවට උත්තර ලියන්න ඕනේ යටින් හරි. අන්තිමට එඩිට් කරන්න ගෙදරදී හරි. දැන් පුතේ අපි එමුකෝ මෙන්න මේ ගානට මේ 27 දෙක අභ්‍යාසයට එන්නකෝ. 27 දෙක. අභ්‍යාසයේද 27 දෙක අභ්‍යාසය. ඔව් පුතේ දාන්න 27 දෙක අභ්‍යාසය. 27 දෙක අභ්‍යාසෙට එන්න. විසිහතේ දෙක අභ්‍යාසය. හරි. ඔව් ඒක පොතේ අපි එක ගානක් හදනවා දැන් ප්‍රශ්නාංග 3. ඉතුරු ඒවා ගෙදරදී කරන්න ඕනේ මේ ලේසි අමාරු නෑ. 27 දෙක අභ්‍යාසය තුන්වෙනි ගාන. හරි හම්බුණාද? 27 දෙක අභ්‍යාසය තුන්වෙනි ගාන. හරි. පුතාලා ගාන කියවන්න. ප්‍රශ්න කියවන්න. එක්තරා ආපන ශාලාවක දින 30ක් තුල එක් දිනයේ අලෙවි වූ මාළු පාන් ප්‍රමාණය පළමු උන්ත්‍රපත්‍ර සටහනින්ද පළතුරු බීම බෝතල් ප්‍රමාණය දෙවන උන්ත්‍රපත්‍ර සටහනින්ද දැක්වේ. ගාන කියන එක තේරෙනවද? එක්තරා කඩයක ආපන ශාලාවක දින 30ක් තුල මාසයක් තුල එක දවසේ ඒ කඩෙන් විකුණලා තියෙන මාළු පාන් ගෙඩි ප්‍රමාණ සහ ඒ කඩෙන් විකුණලා තියෙන බීම බෝතල් ප්‍රමාණ පළතුරු බීම බෝතල් ප්‍රමාණ තමයි පුතේ ඔය උන්ත්‍රපත්‍ර සටහන් දෙකේ වෙන වෙනම දාලා තියෙන්නේ. පළවෙනි උන්ත්‍රපත්‍ර සටහනේ දාලා තියෙන්නේ විකනපු මාළු පාන් ගෙඩි ප්‍රමාණ එක් දිනවල. ඊළඟ උන්ත්‍රපත්‍ර සටහනේ දාලා තියෙන්නේ ඒ කඩෙන් විකුණපු පළතුරු බීම බෝතල් ප්‍රමාණය. තේරිච්ච කට්ටිය අත උස්සන්න ගාන කිව්වහම මොකක්ද කියන්නේ කියලා. මම දැන් අහන්න. පුතේ ඉස්සෙල්ලාම එන්න පළවෙනි උන්ත්‍රපත්‍ර සටහනට බලන්න. මාළු පාන් අලවිය දාලා තියෙන්නේ හරි. පුතේ මම අහනවා උන්ත්‍රේ පත්‍රය හරි. උන්ත්‍රේ 5යි පත්‍රය 4යි කියන්නේ එතනින් කීයක්ද කියවෙන්නේ? 5යි 4යි කියන්නේ කීයද? පළවෙනි ගානටයි දෙවෙනි ගානටයි දැන් ඉඩ තියන්න ඕනේ නැහැ පස්සේ කරන්න පුතේ. ඉඩ තියනවා නම් බලලා තියන්න ඕගොල්ලන්ට කැමති නම් ගැල්ලුවක් නේ ඉඩ තියාගන්න. ප්‍රශ්නාංක 1ටයි 2ටයි ඉඩ තියනවා නම් නේද? ඔව්. ඊට පස්සේ වෙනම ආයි අභ්‍යාසයක් දාලා කරන්න. ගෙදරදි කරද්දී හරි. මම නිකන් අහනවා පුතේ මාළු පාන් අලවිය පිළිබඳ උන්ත්‍රපත්‍ර සටහන බලන්න. එතකොට ඒකේ මොකද්ද 5යි 4 කියන්නේ මොකද්ද? උන්ත්‍රය 5යි පත්‍රය 4යි කියන්නේ පුතේ කීයද? 54. අන්න 54ක් විගුල්ලා තියෙනවා මාළු පාන් ඒ දවසේ. ඊට පස්සේ 5යි 5 කියන්නේ මොකද්ද? 5යි 5 කියන්නේ ඔය ඊළඟ දවසේ මාළු පාන් 55ක් විගුල්ලා තියෙනවා. 5යි 6 කියන්නේ පුතේ කීයද? තේරෙනව නේද? 56ක් මාළු පාන් ගෙඩි විකුණලා තිනවා ඒ කඩෙන්. ලොකු කඩයක් නේ. මාළු පාන් ගෙඩි 56ක් විකුණලා. 58ක් 59ක් ආයි 60ක් 63ක් 65ක් 68ක් 72ක් 73ක් 73ක් 75ක් 79ක් තේරෙනවද? එහෙනම් මම අහනවා ඔය මාසයේ තුල
අඩුම මාළු පාන් ගෙඩි ප්‍රමාණයක් විකුල්ලා තියෙනවා. ඒ මාළු පාන් කොච්චරක්ද? විකුල්ලා තියෙන අඩුම මාළු පාන් ගෙඩි ප්‍රමාණය කීයද? 54යි හොඳයි. අඩුම අගේ අවම අගේ මාළු පාන් වල වේදි හැබල්ලා කියන්න. වැඩිම මාළු පාන් ගෙඩි ප්‍රමාණයක් විකුල්ලා තියෙන්නේ මාළු පාන් ගෙඩි කොච්චරක්ද? 95. තේරිච්ච කට්ටිය අත උස්සන්න. විකුණා ඇති වැඩිම මාළු පාන් ගෙඩි ප්‍රමාණය එක්තරා දිනයකදී දවසක විකුල්ලා තියෙන වැඩිම මාළු පාන් ගෙඩි ප්‍රමාණය පුතේ උන්ත්‍රපත්ත සටහනේ යටම දකුණු කෙළවරේ තියෙන පත්‍රය 5 උන්ත්‍රේ 9 එනම් 95යි. අඩුම අගය තමයි පුතේ මුලින්ම තියෙන්නේ පළවෙනි පේලියේ පළවෙනි පත්‍රය 4 උන්ත්‍රේ 5 ඒ කියන්නේ 54. අඩුම මාළු පාන් ගෙඩි ප්‍රමාණයක් විකුල්ලා තියෙනවා මාළු පාන් ගෙඩි 54ක්. වැඩිම මාළු පාන් ගෙඩි ප්‍රමාණයක් විකුල්ලා තියෙනවා මාළු පාන් ගෙඩි 95ක්. දැන් එන්න පළතුරු බීම බෝතල් අලවිය. පුතේ 0.8 කියන්නේ කීයද? 0.8 කියන්නේ කීයද? 8යි හොඳයි. 0.9 කියන්නේ පුතේ 9යි. බීම බෝතල් 8ක් 9ක් විකුල්ලා තියෙනවා. 1.0 කියන්නේ පුතේ 10යි. බෝතල් 10ක් වික්ක දවසකුත් තිබිලා තියෙනවා. ওই විදිහට පුතේ අඩුම බීම බෝතල් ප්‍රමාණයක් විකුල්ලා තියෙනවා නම් ඒ කීයද විකුල්ලා තියෙන බීම බෝතල් ප්‍රමාණය? 8යි. වැඩිම බීම බෝතල් ප්‍රමාණයක් විකුල්ලා තියෙනවා එක්තරා දවසක බීම බෝතල් කීයක්ද? 90 හොඳයි 6යි. ඔය පුතේ යට යතුරු කියලා දීලා තිනවා. ඒ දීලා තියෙන්නේ ඔය උන්ත්‍රපත්ත සටහනක ඉලක්කම ගන්න විදිය. අර 6 ඉරක් 3 කියන්නේ 63 කියන එක. 8 ඉරක් 1 කියන්නේ 81 කියන එක. තේරෙනවනේ? ඒක ඕනේ නැහැ. හරි. ඒක පුතාලට ඒ වගේ ගණන් කරගන්න පුළුවන්ද? හතරවෙනි ගානත් ඒ වගේ. නේද? ඔව් අපි ඒක ලියමු උත්තර. ඔව් දැන් මම මෙහෙමයි උන්ත්‍රපත්ත සටහන් දෙක දැන් අදින්න යන්නේ නැහැ. උත්තර ටික ලියන්නයි හදන්නේ. හරිද? තුනේ රෝමි ලක්කන්න එක උත්තර ලියාගෙන යමු. තිනක අලෙවි වූ අවම මාළු පාන් ගෙඩි ගාන කීයද? මාළු පාන් අලෙවි උන්ත්‍රපත්ත සටහනේ බලලා කියන්න 54යි. උත්තර ලියාගෙන යමු. ටක් ගාලා 27 දෙක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 3 රෝමි ලක්කන්න එක හරි 2 රෝමි ලක්කන්න. දිනක අලෙවි වූ උපරිම මාළු පාන් ගෙඩි ගාන 95යි. තනියම උත්තර ටික ලියන්න. මාළු පාන් අලවියේ පරාසය. ඒ පරාසය ගන්නේ කොහොමද? උපරිමාගයෙන් අඩු කරන්න අවමාගය. පුතේ අංගය දෙන්නේ 95න් 54ක් අඩු කරාම ඔව් 41යි. හරි. රෝමි ලක්කම් 4. තිනක අලෙවි වූ අවම පළතුරු බීම බෝතල් ගාන. එතකොට පළතුරු බීම උන්ත්‍රපත්ත සටහනට යන්න 0.8 කියන්නේ 8යි. දිනක අලෙවි වූ වැඩිම පළතුරු බීම බෝතල් ගන්න උපරිම 96යි. 9යි 6යි කියන්නේ 96යි. පළතුරු බීම අලෙවියේ පරාසය. ඒකෙත් පුතේ පරාසය වැඩිම අගයෙන් 96න් අඩු කරන්න අඩුම අගේ 8ක්. පුතා කී දෙන්නේ 80. ඔව් 88යි. රෝමි ලක්කම් 7. අර ලේසි නේද? දැන් ලේසි කියලා තේරෙනවනේ. මාළු පාන් අලවිය හා පළතුරු බීම අලවිය සංසන්දනය කර ඔබේ නිගමනයන් ලියා දක්වන්න. දැන් අන්තිමට අහනවා නිගමන ලියා දක්වන්නලු. හරි මොකක්ද අපිට කියන්න පුළුවන්? එතකොට පුතේ මාළු පාන් අලවියේ පරාසයට වඩා බීම බෝතල් අලවියේ පරාසය මොකද වෙලා තියෙන්නේ? වැඩි. ඒ කියන්නේ වැඩි පරාසයක අලෙවි වෙලා තියෙන්නේ පළතුරු බීම බෝතල්. ඇයි? පළතුරු බීම බෝතල් අලවියේ පරාසය 88යි. මාළු පාන් අලවියේ පරාසය 41යි ලියන්න. වැඩි පරාසයක් තුල අලෙවි වී ඇත්තේ පළතුරු බීම බෝතල්ය. ලියන්න. උත්තරේ 7ට
වැඩි පරාසයක් තුල අලෙවි වී ඇත්තේ මොනවාද? වැඩි පරාසයක් තුල අලෙවි වී ඇත්තේ පළතුරු බීම බෝතල්ය. හරිද? හරි. පැහැදිලිද? මට කියන්න දැන් ඒ ටික පැහැදිලි කට්ටිය අත උස්සන්න. හොඳටම තේරුණා. හොඳයි. හරි. දැන් පුතේ අපි එන්න හදන්නේ දැන් දත්ත නිරූපණය හරි. හරි. උන්ත්‍රපත්‍ර සටහන් මගින් දත්ත නිරූපණය කිරීම හරි. උන්ත්‍රපත්‍ර සටහනක දත්ත දුන්නාම ඒකේ දත්ත ටික අපිට ගන්නත් පුළුවන්. ඒකත් හරි. ගරන්ටියකුත් හැදුවා. දැන් අපි පුතේ එන්නේ දත්ත ඉක්මනට අර්ථකථනය කිරීම. හරි? අනුමාත්‍රකාව දාන්න දත්ත අර්ථකථනය කිරීම කියලා. දත්ත අර්ථකථනය කිරීම. දත්ත අර්ථකථනය උදේ දත්ත මොකක්ද අර්ථකථනය කරනවා කියන්නේ? හතරවෙනි ගාන ගෙදරදී homework 1 2 4 ප්‍රශ්න ඒකේ homework ඈ. කැමති නම් ඉඩ තියන්න කමක් නැහැ. ඉතින් නැත්නම් ප්‍රශ්න දෙක කරද්දී ආයි අභ්‍යාසය ලියලා ප්‍රශ්නාංක දාලා කරන්න. අන්තිමට ගෙදරදී ඈ. හරි. දත්ත අර්ථකථනය කිරීම. හරි. එතකොට මේ දත්ත මොකක්ද අර්ථකථනය කරනවා කියන්නේ? නිකන් සංසන්දනය කරනවානේ. දත්ත ටික අපි දැන් නිරූපණය කරාට පස්සේ මේක තමයි වැඩිපුර තියෙන්නේ, මේක තමයි අඩුවෙන් තියෙන්නේ. හරි මේකට වඩා මේක මෙච්චරක් වැඩි. මෙන්න මේගොල්ලෝ සමසේ ඉන්නවා, සමානව තියෙනවානේ. අපි මේ වගේ වැඩ කියනවා දත්ත මොනවා කරනවා කියලාද? අර්ථකථනය කරනවා. ඉතින් මේ දත්ත අර්ථකථනය කරද්දී අපි පාවිච්චි කරන ප්‍රධාන වශයෙන් සලකන ඒවා කිහිපයක් තියෙනවා. හරි? දත්ත සමූහයක් අර්ථකථනය කිරීමේදී හරි අපි මෙන්න මේ වචන කීපයක් දැන් ඉගෙන ගන්නයි හදන්නේ. අපි ඒවට කියනවා නිරූප්‍ය අගයන්. නිරූප්‍ය අගයන් භාවිතා කරනවා. ලියන්න මෙහෙම. දත්ත අර්ථකථනය කිරීමේදී පහත දැක්වෙන නිරූප්‍ය අගයන්. පහත දැක්වෙන නිරූපය නිරූපය අගයන්. පහත දැක්වෙන නිරූපය අගයන් භාවිතා කරයි.
දත්ත අර්ථකථනය කිරීමේදී පහත දැක්වෙන නිරූප්‍යයන් භාවිතා කරයි. නිරූප්‍යයන් භාවිතා කරයි. හරි. පුතේ එකක් තමයි අපි කලිනුත් දැන් ඉගෙන ගත්තා ලියන්න ආයි පාරක්. ප්‍රොමිලංකරණ එක මාතය. මාතය. මාතය අපි දැන් ඉගෙන ගත්ත කලින් මේ දත්තවල මාතය. ඒකෙන් පස්සේ අපි දත්ත ටික නිරූපණය කරාට පස්සේ ඒකේ අපිට මාතය කියන එක ඉදිරිපත් කරගන්න පුළුවන් නේ. මොකද මාතය කියන්නේ? දැන් මතකද? මාතය. මාතය කියන්නේ මොකක්ද? අපි කලින් ලිව්වා රතු පෑනුත්. මොකද්ද? වැඩිම ඒ දත්ත සමූහයේ කොටක් ගාලා කියන්නේ. දත්ත සමූහයේ දත්තවල මතක නේද? ටක් ගාලා බලන්න බැරිලා. රතු පෑනේ ලිව්වා නේද? කලින් ගානක මාතේ. ඔව් මාතේ කියන්නේ එතකොට පුතේ දත්ත අර්ථකථනය කරද්දී භාවිතා කරන එකක් නේ. දත්තවල මාතය කියන්නේ වැඩිම වාර ගානක් යෙදී ඇති දත්තය. හරි නේද? හරි. ඒකයි ලියන්න ඕනේ නෑනේ. වැඩිම වාර ගානක් යෙදී ඇති දත්තය. හොඳයි. ඊට පස්සේ පුතේ අංක 2 නොමිලක්කන් මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ මොකක්ද? ඒකට ඔයගොල්ලෝ ටිකක් අහලා ඇති මධ්‍යස්ථය දෙවෙනි එක. දත්ත අර්ථකථනය කරන්න පාවිච්චි කරන ඒවා. අපි මේවට කියන්නේ නිරූප්‍යයන් කියලා. එකක් තමයි මාතේ, එකක් මධ්‍යස්ථය. පුතේ මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? දත්ත ටික ආරෝහණ පිළිවෙලට පෙළ ගැස්සුවාම මැදට එන දත්තයක් තියෙනවනේ. දත්ත ටික ආරෝහණ පිළිවෙලට පෙළ ගැස්සුවාම මැදට එන දත්තයක් තියෙනවනේ. මැදට එන අගයක් තියෙනවනේ. අන්න ඒකට අපි කියනවා මොකක් කියලාද? දත්තවල මධ්‍යස්ථය කියලා කියනවා. ලියන්න ඒක ලියුවේ නැනේ කලින්. කරුවක් දාලා ලියන්න මේක යටතේ රතු පෑනේ ලිව්වත් කමක් නැහැ. මාතය කියන්නේ මොකක්ද කියලා ලිව්වා අපි කලින්. ඒකයි දැන් ලිව්වේ නැත්තේ. දැන් මධ්‍යස්ථය කියන එක ලියමු. කියන්න දත්ත ආරෝහණ පිළිවෙලට ඇති විට. දත්ත ආරෝහණ පිළිවෙලට ඇති විට. දත්ත ආරෝහණ පිළිවෙලට ඇති විට එම දත්තවල මැද අගය නේ දත්ත ටික ආරෝහණ පිළිවෙලට පෙළ ගස්සලා ලියාගත්තට පස්සේ මැදට එන අගයක් තියෙනවා. ගණන් හදලා පෙන්නන්න හොයන විදිය. මැදට එන අගයක් තියෙනවානේ. අන්න ඒක තමයි මධ්‍යස්ථය. දත්ත ආරෝහණ පිළිවෙලට පෙළ ගැස්සූ විට මැදට එන අගය මධ්‍යස්ථයේ ලෙස හැඳින්වේ. දැන් පුතේ ඔය ළමයි 3 දෙනෙක් ඉන්න ගෙදරක මැද ළමයාට මොකක්ද අපි සාමාන්‍යයෙන් කියන්නේ? දන්නේ නැහැ. දෙවෙනියා. එහෙමද කියන්නේ? ලොකු එකාට ලොක්කා කියනවා පොඩ්ඩක් කියනවා. මැද එකාට දෙවෙනියද කියන්නේ? මධ්‍යමයා. මධ්‍යස්ථය හොඳයි. ඌ තමයි මධ්‍යස්ථය නේද? මධ්‍යමයා. හරි. මැද ඉන්නේ ළමයා හොඳයි. එතකොට මධ්‍යස්ථය. දත්ත ටික ආරෝහණ පිළිවෙලට පෙළ ගස්සන්න ඕනේ. එතකොට මැදට එනාගේ තමයි මධ්‍යස්ථය. අපි ගණනක් හදලා බලමු අන්තිමට. ලියවද? හරි. තව එකක් තියෙනවා පුතේ. අනිත් එක මොකක්ද දන්නවද? මධ්‍යේනය. මොකද්ද? ප්‍රොමිලංකන් 3 මධ්‍යේනය. මේකට පුතේ තව නමක් කියනවා සාමාන්‍ය. සාමාන්‍ය කියලා කියනවා. මේක නම් ඕගොල්ලෝ දන්නවා මේකේ ගණනුත් හදලත් ඇති.
මධ්‍යේනය නැත්නම් අපි සාමාන්‍ය කියලා කියනවා. කියන මධ්‍යේනය කිව්වත් සාමාන්‍ය කිව්වත් එකමයි ඈ. ඒ කියන්නේ සමාන වචන. මධ්‍යේනය කියන එකට සමාන වචනයක් තමයි සාමාන්‍ය. කාටද කියන්න පුළුවන් මේක ඕගොල්ලෝ හදලා තියෙනවා පුතේ. 6 ඉඳන් හදලා ඇති. දැන් ඔයගොල්ලෝ 6 දී ඉස්කෝලේදී 6 දී හරි 7 දී හරි 7 දී නම් ඉස්කෝලේ ගියේ. පුතේ 7 දී ඉස්කෝලේ මේ ගියා ටර්ම් ටෙස්ට් එකක් ලිව්වද? කියන්න හම්බුනේ නැහැ. ගිය අවුරුද්ද ලිව්වේ නැහනේ 6 දී ලිව්වනේ. 6 දී ඔයගොල්ලෝ දැන් ටර්ම් ටෙස්ට් එකක් තිබ්බහම ඉස්කෝලේ ඔයගොල්ලෝ එක එක විෂයයට ගත්ත ලකුණුනේ හරිද? දැන් මෙහෙම හම්බ වෙනවා විභාගෙ ලියලා අන්තිමට නේ ටීචර්ස්ලා උත්තර පත්‍ර බලලා ලකුණු දාලා දෙනවනේ නේ. ඔහම ලකුණු වෙනවා. ගණිතයට 99යි 100. හරි විද්‍යාවට හරිද 95යි. ඉංග්‍රීසි වලට හරිද 90යි. හරි ඔහම ලකුණු ටික දෙනවනේ. ඇයි hina යන්නේ? එච්චර එන්නේ නැත්නම් කමන්නේ. හරි ඔහම හරි විෂයන් මොනවද තියෙන්නේ තව? සිංහල බුද්ධ ආගමනේ. ඔව්. එතකොට ඊට පස්සේ ඕගොල්ලන්ට මොකක් හරි හරි දැන් විෂයන් වල විභාගෙ තිබ්බා. ඊට පස්සේ නේ පේපර්ස් වල උත්තර බලලා ලකුණුත් දාලා දැන් ඕගොල්ලන්ට දුන්නා. ඊට පස්සේ සාමාන්‍ය අන්තිමට මොකක් තියෙනවද? පේරන්ට්ස් මීටින් එකක් තියෙනවද? වෙනුම් අහනවා නේ. ඒකෙදි එහෙම තිබිලා තියෙනවද ඉස්කෝලේ දෙමාපිය රැස්වීමක්? අම්මා හරි තාත්තා හරි යන්න ඕනේ. නෑ? අයේදී දැන් මේ අවුරුද්ද නම් කොහොමත් තිබ්බේ නෑනේ ඉස්කෝලේ තිබ්බේ නෑනේ. 7 දිත් මම දන්නේ නැහැ ඉස්කෝලේ සමහරවිට ඔයගොල්ලෝ ඉබත් නැද්ද දන්නේ නැහැ. ඉස්කෝලවල විභාග ගිය අවුරුද්දේ කොරෝනා තිබ්බේ හින්දා 6 දින තියෙන්නේ නැතිනේ කොහොමත්. හැමෝගෙම දෙමාපිය රැස්වීම තිබිලා තියනවාද මේ විභාගේ ලකුණු දාලා අන්තිමට සමහරවිට පේපර් සෙට් එකම දෙන්නේ අම්මට හෝ තාත්තට නේ රැස්වීමේදී. එහෙමද සමහර ඉස්කෝලවල එහෙමයි. නැත්නම් ළමයාට දීලා දෙමාපියන්ට එන්න කියනවා ළමයි ගැන ප්‍රගතිය නේද? කියන්නේ බෑ. හරි පන්ති භාර ගුරුවරයා ගුරුතුමිය කියනවා. හරි. එතකොට ඒකේ දෙනවද කාඩ් එකක්? රිපෝට් කාඩ් එකක් වගේ. මෙන්න මේ වගේ කාඩ් එකක් මම දන්නේ නැහැ ඔයගොල්ලන්ට ඉස්කෝලේ හම්බුණාද කියලා. ගොඩක් ඉස්කෝලවල එහෙම දෙනවා. හරි මේකම කාඩ් එකක් තියෙනවා ළමයාගේ නම. නැත්නම් මොකක් හරි පොතක් හරි නේ? ඔව් ළමයා එක එක විභාග වල 6 දී 7 දී ඔහම තියෙනවා නැත්නම් කාඩ් එකක් හරි දෙනවා. ඒකේ තියෙනවා ගණිතයේට පළවෙනි වාර විභාගේ නම් ගණිතයේට ලබාගත් ලකුණු. එහෙම හම්බෙලා තියෙනවද? පොතක් හරි කාඩ් එකක් හරි අතුස්සන්න. හොඳයි ළමයි 3 4 5 දෙනෙක් අනිත් අයට නැද්ද උඩ? නැති වෙන්න බෑ සාමාන්‍යයෙන් දෙනවා ඉස්කෝලේ හැමෝටම. හොඳයි හැමෝටම හම්බ වෙලා තියෙනවා. ඒකෙන්නේ එතකොට ඕගොල්ලෝ විභාගෙදී මේ විෂයන් වලට ගත්ත ලකුණු තියෙනවනේ. ඔව්. ඊට පස්සේ මේ අන්තිමට මොනවද තියෙන්නේ? ළමයා ලැබූ මුළු ලකුණු කියන විෂයන් ඔක්කොගේම ගණන් විද්‍යාව ඉංග්‍රීසි සිංහල ඔහොම හරි විෂයන් ටිකක් තියෙනවනේ. මෙන්න මේ ලකුණු ටික එකතු කරාම එන මුළු ලකුණු. ළමයා ලැබූ මුළු ලකුණු ගාන දාලා තිනවා. ඔයගොල්ලෝ එකතුත් කරලා බලලා දා ගන්නවානේ. හරිනේ හරියම නෑ. තව මොකද තියෙන්නේ? ඩකලා කියන්නේ මේ 15 ගා මොනවද තියෙන්නේ ඒකේ? හොඳයි. ඔව් වෙනියා තියෙනවා. හරි. තව ඩකලා කියන්නේ. ඔව් දැන් පොතේ මෙතන විෂයන් අපි නිකන් 10ක් විෂයන් 10ක් තියෙනවා. හරි. විෂයන් 10ක් තියෙනවා. හරි. ගණන් විද්‍යාව ඔහොම විෂයන් 10ක් තියෙනවා. ඔය ලකුණු ටික එකතු කරාම ඊටන්නකෝ මේ ළමයාගේ ලකුණු එනවා 875ක්. හොඳයිනේ. හරි විෂයන් 10න් හරින දැන් CA 10ක් 1000යිනේ. නේ? 100 ගානේ විෂයන් 10ක් තිබ්බනම් 1000යිනේ. 100 ගානේ ගත්තනම් 1000යි. ඔව්. ඉතින් මේ ළමයා පුතේ 1000න් 875ක් අරන්. හොඳයිනේ. හරි. 10න් 875ක් අරන් දිනවා කියන්නේ හොඳයි. හොඳ මට්ටමක ඉන්නවා ඊට හොඳයි. එතකොට මේකේ මේ ළමයාගේ ස්ථානේ සමහරවිට පන්තියේ පළවෙනිය දෙවෙනිය ඒ වගේ වෙන්න පුළුවන්. මේ වගේ ලකුණු ගත්තොත් නේද? පළවෙනිය දෙවෙනිය වගේ වෙන්න පුළුවන්. තව මොකක්ද ඉන්නේ? තව ඕගොල්ලෝ දැකලා නැද්ද බලන්න ආයි රිපෝට් කාඩ් එකක් හරි මොකක් හරි තියෙනවා නම් ගෙදර මේ ළමයා ලබාගත් ලකුණු වල මෙන්න මේ වචනේ හරි මේ වචනේ හරි තියෙනවද නැත්නම් ඉංග්‍රීසියෙන් ඇවරේජ් කියලා හරි මොකක් හරි මම දන්නේ නැහැ එහෙම ඉංග්‍රීසි වලින් දාලා තියෙනවද දන්නේ නැහැ කාඩ් එකේ එහෙම දැකලා තියෙන කට්ටිය අත උස්සන්න සමහරවිට ඔයගොල්ලන්ගේ ටීචර් සර් ඒක දාලා ඇති
නැත්නම් ඕගොල්ලන්ට හදලා දා ගන්න හරිත් කියනවත් ඇති. මධ්‍යයනේ ළමයා ලබාගත් ලකුණු වල මධ්‍යයනේ නැත්නම් සාමාන්‍ය නැත්නම් ඇවරේජ් එක. එහෙම දැකලා තියෙන කට්ටිය අත උස්සන්න. මේක එතකොට මම නිකන් ඇවරේජ් එක ආවොත් එන්නේ මේකේ සාමාන්‍ය එනවා 87.5ක් එනවා. මධ්‍යයනේ නැත්නම් සාමාන්‍ය. කොහොමද ඒක ගන්නෙ? කාටද කියන්න පුළුවන්? කවුරුර කෙනෙක් ඉන්නවද මේ සාමාන්‍ය 87.5 ආපු විදිය කොහොමද ආවේ? හොඳයි. ඈ මොකද කරන්න ඕනේ? රසංජන හරි. ඔව්. මොකද කරන්න ඕනේ? කවුරුත් තව දන්නවද? කියන්න බලන්න. කොහොමද ඔයගොල්ලන්ගේ මධ්‍යයනේ ලබාගත් ලකුණු වල සාමාන්‍ය හොයන්නේ පටි ස්කාලා? ඈ? ඔව් මේ දත්තවල එකතුවට ආපු අගය දත්ත 10ක් තියෙනවානේ. විෂයන් 10ක ලකුණුනේ. මේ දත්තවල එකතුව මොකක් කරන්න ඕනේද? දත්ත ගණනින් විෂයන් 10ක ලකුණු විෂයන් 10 ලකුණු වල එකතුව විෂයන් 10න් බෙදන්න ඕනේ. 875 10න් බෙදුවාම කීය දෙන්නේ? ඔව් 87.5ක් වෙනවා. එහෙම හදලා තියෙන කට්ටිය ඉන්නවා නම් අත උස්සන්න. එහෙම හදලා ඕගොල්ලෝ හරි report card එකේ දාලා හරි නැත්නම් ටීචර් හරි සමහරවිට චුටි කාලේ 6 නම් ඕගොල්ලන්ට හදන්න දෙන්නේ නැහැ. 9 10 11 වගේ පන්තිවලදී ඕගොල්ලන්ට හදලා දාගන්න කියනවා. ඉන්න එහෙම අත්ගොයක් ඉන්න හොඳයි. නෙමෙයි හොයන්නේ හරි. එහෙනම් මේ දත්තවල තුන්වෙනි එක තමයි මධ්‍යයනේ නැත්නම් සාමාන්‍ය. ඇවරේජ් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. හරි. අපි සිංහලෙන් ගමුකෝ. ඒ සාමාන්‍ය නැත්නම් මධ්‍යයනේ කියලා කියන්නේ මොකක්ද? හරි. දත්තවල මුළු එකතුව දත්ත ගණනින් දත්ත ප්‍රමාණයෙන් බෙදුවාම තමයි දත්තවල මධ්‍යයනේ නැත්නම් සාමාන්‍ය ලැබෙන්නේ. අපි රතු පෑනෙන් ලියමු. රතු පෑනෙන් ලියන්න. දත්ත සියල්ලගේම එකතුව රතු පෑනෙන් කරුවක් දාලා ලියන්න. අට ලේසි. දත්ත සියල්ලගේම එකතුව දත්ත සියල්ලගේම එකතුව දත්ත සියල්ලගේම එකතුව දත්ත ගණනින් බෙදූ විට දත්ත ගණනින් බෙදූ විට මධ්‍යයනය නැත්නම් සාමාන්‍යය ලැබේ. දත්තවල මධ්‍යයනය ලැබේ. හරි. පුතේ ටක්ස් ගාලා ඉන්න 27 අන්තිම අභ්‍යාස 3. දැන් අපිට මේවා හොයන්නයි තියෙන්නේ ගණන් වල හොයලා බලමු. 27 3 අභ්‍යාසයට එන්න පටස් ගන්න. 27 3 අභ්‍යාසය පොතේ දාමු. ප්‍රශ්නාංක 1 රෝම ඉලක්කන 1. ටක් ගාලා කියවන්න. පහත දැක්වෙන එක් එක් දත්ත සමූහයන්හි පරාසය, මාතය, මධ්‍යස්ථය හා මධ්‍යයනය සොයන්න. කරමු. හරි. පොතේ පළවෙනි එක ලියා ගන්නකො. ඔය විදිහටම ලියා ගන්න. මාතත් කියන මේ මොනවා හරි දත්ත ටිකක් 8 9 ප්‍රමාණ දාලා ලියා ගන්න. 12 10 ආයි 12 තියෙනවා. 7 8 තියෙනවා 6 10 5 8 මේ දත්ත උදේ උතන් දත්ත කොච්චරක් තියෙනවද බලන්න ගණන් කරලා 1 2 3 4 5 6 7 8 9 10 11 දුදී
ටක් ගාලා රෝගිණක් ගන්න එකේ දත්ත ටික ලියා ගන්න. ටක් ගාලා ඔක්කොම කරන්නේ නැහැ. දැන් අභ්‍යාසෙ මේකක් දෙයක් කියලා දෙන්නම් ඉතුරු වගේ ඉදිරි කරන්න. හරි. එතකොට ඉස්සෙල්ලාම අහනවා මේකේ මුලින්ම මොකක්ද අහන්නේ? එක් එක් දත්ත සමූහයේ පරාසය අහනවා. හොඳේ. අපි චුට්ටක් මේක ආරෝහණ පිළිවෙල ලියාගමු මුලින්මනේ. පරාසය හොයන්නත් ඒක ලේසියි ඒකට. ආරෝහණ පිළිවෙල ලියාගමු ටක්ස් ගාලා හරි. මේකේ තියෙන පුතේ අඩුම දත්තේ 5. හරි 5. 5 හරි. ඊට පස්සේ තියෙන්නේ 5 6. 6ත් හරි. ඊට පස්සේ කීයද පුතේ තියෙන්නේ 7. හරි. තව 8 තියෙනවා. 8 හරි. 8 ඒවා දෙකක් තියෙනවා දෙපාරක් ලියන්න. හරි. ඊට පස්සේ 9 8 ඒවා තුනක් තියෙනවා පුතේ. නේ? ඊට පස්සේ 9 ඒවා එකයිනේ. හරි 9ත් හරි. 10 ඒවා දෙකක් තියෙනවා පුතේ. 10 ඒවා දෙකක් හරි. 12 ඒවා දෙකක් තියෙනවා. ඉස්සෙල්ලාම ආරෝහණ පිළිවෙල ලියා ගන්න මුලින්ම. එතකොට වැඩි ලේසි. හරි. ඒක තේරෙනවානේ. හරි. දැන් පුතේ මේ දත්තවල පරාසය. අක්කාලා ලියන්න. පරාසය කියන්නේ වැඩිමාගයෙන් අඩුමාගයේ අඩු කරාම එන අගය. පුතේ වැඩිමාගයේ 12යි අඩුමාගයේ 5යි. පුතා කී දෙන්නේ? පරාසය. ඈ 12න් 5ක් අඩු කරාම 7යි. ටක් ගාලා ලියන්න. ඔන්න පරාසය හරි. ඊට පස්සේ පුතේ මාතේ කියන්නේ ටක් ගාලා මට උත්තරේ දෙන්න මාතේ. මාතේ කියන්නේ පුතේ වැඩිම වාර ගණනක් තියෙන දත්තේ 5 1යි 6 1යි 7 1යි 8 3ක් තියෙනවා 9 1යි 10 දෙකක් තියෙනවා 12 දෙකක් තියෙනවා 3ක් තියෙනවා පුතේ 8 ඒවා එහෙනම් වැඩිම වාර ගණනක් තියෙන්නේ 8 ඊට පස්සේ පුතේ මධ්‍යයනේ නේ මධ්‍යස්තේනේ ඊට පස්සේ අහලා තියෙන්නේ මධ්‍යස්තේ පුතේ මධ්‍යස්තේ කියන්නේ මැද අගය ඒ කියන්නේ දත්ත ටික දැන් අපි ආරෝහණ පිළිවෙලට පෙළ ගැස්සුවානේ. දැන් 탁කාලා මට මැද අගය හොයලා දෙන්න. ඒ කියන්නේ මැද තියෙන එක්කෙනා. පුළුවන් වෙන්න ඕනේ හැමෝටම. මෙතන පුතේ දත්ත 11ක් තියෙනවානේ. දත්ත 11 දෙපැත්තට ලස්සනට දෙකකට බෙදුවොත් මැද කීයද තව තියෙන්නේ? දත්ත ටික ගන්නට හරි මැදින් දෙපැත්තකට බෙදුවොත් හරි මැදට කීයද පුතේ එන්නේ? මේක මෙහෙම වැඩකුත් පුළුවන් කරන්න. පුතේ දෙපැත්ත ඉඳන් කපාගෙන එන්න මේ. දෙපැත්ත ඉඳන් මොහොම කපාගෙන එන්න. එතකොට අපිට මැදට එන එක කියන හෙව්වේ ඇයි ලස්සනට. කොහොම දෙපැත්ත ඉඳන් කපාගෙන එන්න. ඔය. මෙන්න. ඊයද? මම කොටු කරලා පෙන්නු මේ. ඒතර මේ පැත්තට දත්ත 5ක් යනවා මේ පැත්තට දත්ත 5ක් ගියාම මැදට එන්නේ මධ්‍යස්ථය පුතේ 8. මධ්‍යස්ථයේ හොයන විදිය තීරිච්ච කට්ටිය අතුස්සන්. ආරෝහණ පිළිවෙල ලියන්න ඕනේ. නැත්තම් බෑ. මේ දීපයක එහෙම කපලා හරියන්නේ නැහැ. ආරෝහණ පිළිවෙල ලියාගෙන තමයි හොයන්නේ. තේරුණාද? හොයන විදිය හරි. අන්තිම එක මධ්‍යයනේ. 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 මධ්‍යයනේ ගන්න පුතා මොකද කරන්න ඕනේ? දත්ත ටිකේ එකතු කරන්න 5 එකතු කිරීම 6 එකතු කිරීම 7 එකතු කිරීම 8 ඒවා තුනක් තියෙනවා එකතු කිරීම 9 එකතු කිරීම 10 ඒවා දෙකයි එකතු කිරීම 12 ඒවා දෙකයි එකතු කරලා පුතා ඔය නාගය මේකේ තියෙන දත්ත ගාන 1 2 3 4 5 6 7 8 9 10 11න් බෙදන්න අටක් ගාලා මට ඉස්සෙල්ලාම මේකේ එකතුවට එන උත්තරේ අරන් දෙන්න මේ ටික එකතු කරාම එන අගය හැමෝම දාන්න කීයද කියලා එකතු කරලා 5යි 6යි 11යි 11යි 7යි 18යි 18යි 8යි 26යි 26යි 8යි 34යි 34යි 8යි 42යි 42යි 9යි 52යි 10යි 61යි 10යි 71යි 71යි 12යි 83යි 83යි 12යි
95ක් 95ක් තාවේ. බලන්න පොඩ්ඩක් එකතු කරලා මම නිකන් එකතු කරන් ගියේ. කීය දෙන්නේ එකතුව? අක්කා වෙලා යනවා. තව විනාඩි 5ක් 6ක් තියෙන්නේ. කොකෝ ටට්ටක් ගාලා උත්තරේ එකතුව ආපු ළමයි දාන්න උත්තරේ කීයද? එකතුව මේ දත්ත ටික එකතු කරාම කීයද එන්නේ? 95ද? 95ක් ආපු කට්ටිය එකතුව 95යි. ඒක බෙදන්න දත්ත ප්‍රමාණය 11න්. 95 11න් බෙදන්න. බෙදන්න බෑ. බෙදන්න බෑ කියලා හරියන්නේ නැහැ. බෙදන්න ඕනේ. 84යි. ඔව් එකතු ගන්න ටට්ටක් ගාලා 10 ඒවා දෙකක් කියන්නේ එතනම 20යි 12 ඒවා දෙකක් කියන්නේ 24යිනේ 8 ඒවා ඔන්න පුතේ මෙහෙම වැඩක් මම නිකන් මෙතන 9 එකක් ගත්තාම 8යි මෙතන එකක් දැම්මම 7යි 1යි 8යි. ඒතර 8 ඒවා නිකන් 5ක් වගේ ගත්තොත් 8 ඒවා 5ක් කියන්නේ 40යි 10 ඒවා දෙකක් කියන්නේ 20යි 8යි 12 ඒවා දෙකක් කෙලින්ම 24යි 84යි 84යි ඔව් 6යි 90යි 95ක් එනවා. හරි එකතු 95යි හරි. එතකොට ඔක බෙදන්න ඕනේ. ඉතින් 95 දත්තවල එකතුව දත්ත ගානින් බෙදන්න. දීර්ඝ බෙදින් දාලා බෙදුවා. පැත්තකින් අක්කා. ඔතනම ලියා ගන්න පැත්තකින් 95 11න් බෙදන්න. 95ට පුතේ 11 8යි 11ක් 8 88යි. 95න් 88ක් අඩු කරාම කීයද? 89 95යි 7යි නේ. හරි. පුතේ දැන් උඩින් ගන්න ඉලක්කයක් නැහැ. ඒකට පිටින් බිඳුවක් ගන්නදී මෙතන දශම දෙක තියන්න වෙනවා. හරි. මෙතන එතකොට පුතේ පිටින් බිඳුවක් ගන්නදී මෙතන දශම දෙක තියන්න වෙනවා. උඩින් ගන්න ඉලක්කයක් නැහැ. 70ට 11 ඒවා 6යි. එතකොට 11ක් 6 66යි. නේ? මෙතන එතකොට 70න් 66ක් ගියාම 4ක් ඉතුරුයි. ආයි ඕනම් බිඳුවක් අරන් 40ට 11ක් 3යි නේ. එතකොට කොහොමද එන්නේ කීයද පුතේ? ඈ අපි දශම ස්ථානයේ එකට උත්තරය අරන් තියෙමු. උදා ගියේ 8.6ක් දෙන්නේ. තම දශම ස්ථාන ඉලක්කම් එයි උත්තරය කොහොම ලියමු? 8.6යි 95 11න් බෙදුවාම 8.6ක් හරි. හරි පොඩි දෙයක් තව මම දැන් අද මුත්‍නි පාඩම් පුතේ මම ඉවර කරනවා පොඩ අහගෙන ඉන්න. තව පොඩි විශේෂයක් කියලා දෙන්නත් ඕනේ මේකයි හරිද? පොඩ අහගන්න හරි. මේ ටික තේරුණාද? තේරිච්ච කටට උස්සන් තව ඕකේ ඉතුරු කරන්න ටිකක් හදන්න ඕනේ. හරි. දශම සංඛ්‍යා තියෙන ඒවාත් තියෙනවා. බය වෙන්න එපා. දශම සංඛ්‍යා, පූර්ණ සංඛ්‍යා මොනවා තිබ්බත් මේ ක්‍රමයට තමයි ඕක මධ්‍යස්ථය, මාතය, පරාසය, මධ්‍යේනේ හොයන්නේ. හරි. දැන් පුතේ මෙහෙම ගානක් තිබ්බොත් නිකන් හිතන්න මේකේ නිකන් මම නිකන් කියන්නේ මෙහෙම පොඩ අහගන්න එක ගානක් හරි ගානක පුතේ හිතන්නකො මෙහෙම එකක් තිබ්බා කියලා නිකමන ඒ කියන්නේ මේකේ 12ේවත් තුන් පාරක් තියෙනවා 8ේවත් තුන් පාරක් තියෙනවා එතකොට පුතේ මාතය අන්න මාර්ගයේස් එක මාතය එතකොට කීයද ගන්නෙ නිකමට හිතන්න එක දත්තයක් වැඩිම වාර ගානක් තියෙනවා ඒ වාර ගානම තව දත්තයකුත් තියෙනවා එතකොට පුතේ මොකද්ද මාතයට ගන්නෙ මේ මම නිකන් මේ කියන්නේ එහෙම ගණන් තියෙනවද 8ේවත් තුන් පාරක් තියෙනවා 12ේවත් තුන් පාරක් තියෙනවා හතර පාරක් තියෙන එකක් නැහැනේ එතකොට එක්කෝ මාතයට 8 නැත්නම් 12නේ ගන්න වෙන්නේ එතකොට පුතේ මතක තියාගන්න ඔය දෙකම ලියන්න ඕනේ මාතයට එතකොට හරිද 8 සහ 12 මාත වේ එතකොට පුතේ මේකේ මාත දෙකක් එනවා 8 කියන එකත් මාතේට ගන්න පුළුවන් 12 කියන එකත් මාතේට ගන්න පුළුවන්. තේරිච්ච කට්ටිය අත උස්සන්න. ඒ වගේ වෙලාවක එහෙම ගානක් හම්බුනොත් ගණන් හදද්දි හම්බ වෙයි. හරිද? 8ත් මාතේට ගන්නවා 12ත් ගන්නවා මාතේට. දෙන්නම වැඩිම වාර ගානක් තියෙන හින්දා සමසේ. තේරුණාත් ඔය වගේ වෙලාවක පුතේ අපි කියනවා මේ දත්ත ව්‍යාප්තිය බහුමාත ව්‍යාප්තියක් කියලා. ඇයි මාත එකක් නෙමෙයි මාත දෙකක් තිබ්බා. මේ 8ත් හරි 12ත් හරි. දැන් දැන් පුතේ මේකේ 10ේවත් තුන් පාරක් තිබ්බනම් මොකද වෙන්නේ? මාර්ගයේස් එක 10ක් ගන්න වෙනවා.
8යි 10යි 12යි තුනම මාත වලට ගන්න වෙනවා. තේරෙනව නේද? බහු මාත. මාත ඒකේ ගොඩක් තියෙනවා එතකොට. නැත්තම් මාත දෙකක් නම් දී මාත කියලා කියන්නත් පුළුවන්. නැත්තම් බහු මාත. හරි. ඒක හරි. ඒක තේරුම් ගන්න ඈ. හරි. පුතේ දැන් ඔය ප්‍රශ්නාංක දෙකට එන්නකො. දෙක හදලා නවත්තමු. ඉතුරු ටික ගෙදරදි කරන්න ඕනේ. හරි. ප්‍රශ්නාංක දෙක. ඒ කියන්නේ රෝමිලක්කම් දෙක නෙමෙයි පළවෙනි ගානේ. දෙවෙනි සම්පූර්ණ දෙවෙනි ගාන. අර ගිනි පෙට්ටි 10ක එක් ගිනි පෙට්ටියේ තිබූ ගිනි කූරු සංඛ්‍යා පහත දැක්වේ. අන්න ඒ ගානට එන්න ප්‍රශ්නාංක දෙකට. මේක ඉතුරු රෝමිලක්කම් ඒවා හදන්න පස්සේ දැන් වෙලා නැහැ. හදා ගන්න පුළුවන් නේ. දැන් ඔක්කොම ටික කියලා දුන්නා හැබැයි ඈ. පාඩම ඉවරයි ඔක්කොම ටික කියලා දුන්නා. මේ ප්‍රශ්නාංක දෙක කරලා දැන් නවත්තමු. ගිනි පෙට්ටි 10ක එක් ගිනි පෙට්ටියේ තිබ්බ ගිනි කූරු සංඛ්‍යා පහත දැක්වේ. පුතේ ওই ගිනි පෙට්ටිය වල මම ආරෝහණ පිළිවෙලටම ලියා ගන්නම්. අඩුම ගිනි කූරු ගාණක් තිබිලා තියෙන්නේ 47. ආයි 47 තියෙනවා. ආරෝහණ පිළිවෙලට ලියා ගන්නම්. බලලා කියන්න 47 ඒවා 2යි. 48 ඒවා 1යි. 49 ඒවා 1යි 2යි 3යි. 50 ඒවා 50 ඒවා නැකල් 1යි 2යි 50 ඒවා තුන් පාරක් තියෙනවා. හොඳයි. මම ආරෝහණ පිළිවෙලටම ලියනවා. 51 ඒවා තියෙනවද? 51 ඒවා එකක් තියෙනවා. පොඩ්ඩක් බලන්න හරියට 10ක් තියෙනවද? ගිනි පෙට්ටි 10ක 1 2 3 4 5 6 7 8 9 10 හරි. ගිනි පෙට්ටි 10ක පුතේ ගිනි කූරු ගණන් කරලා බැලුවාම මේ අගයන් තමයි තිබිලා තියෙන්නේ. මේ ගිනි පෙට්ටියක තිබූ ගිනි කූරු ගණනේ රෝමිලක්කම් එක මාතය. මතක් කරලා කියන්න. මාතය. වැඩිම වාර ගානක් තියෙන්නේ කීයද? 47 ඒවා 2යි 48 ඒවා 1යි 49 ඒවා 3යි 50 ඒවා 3යි. අන්න. දැන් මොකද්ද වෙන්නේ මේකේ මාතේට කීයද ගන්නෙ? 49 ඒවා 3 පාරක් තිනා 50 ඒවා 3 පාරක් තිනා. උත්තරේ මොකද්ද? මාතේට එන්නේ ටගාලා කියන්න. 49ක් 3 පාරක් තියෙනවා 50ක් 3 පාරක් තියෙනවා. උත්තරේ ඒතර ලියන්නේ කොහමද? ඈ මාතේට 49 සහ 50 තේරුච්ච කට්ටිය අපුස්සන් වැඩිම වාර ගානක් තියෙන්නේ 49ක් 3 පාරක් තියෙනවා 50ක් 3 පාරක් තියෙනවා. 4 පාරක් තියෙන කෙනෙක් නැහැ. තිබ්බනම් එයා තමයි ගන්න ඕනේ. එහෙම කෙනෙක් නැහැනේ. මේක පුතේ එතකොට බහු මාත. ඒතර මේක මේ වගේ වෙලාවක අපි කියනවා මේ මාත දෙකක් හෝ කිහිපයක් තිබ්බොත් අපි කියනවා බහු මාත ව්‍යාප්තියක් කියලා. මේක මතක තියාගන්න. මාත ගොඩක් තියෙනවනේ. බහු වචනනේ. මාත දෙකක් තියෙනවා මේ. එකක් තිබ්බොත් නම් ගැටලුවක් නැහැ. දෙකක් තිබ්බොත් තුනක් තිබ්බොත් ඔක්කොම ටික ලියන්න ඕනේ. හරි මධ්‍යස්ථය. පුතේ මධ්‍යස්ථය ටක් ගාලා අන්න මෙන්න මෙතන මොකටද දෙයක් කියලා දෙන්න. පුතේ මධ්‍යස්ථය ගමු. පස්ලා පරාසය අහලා නේද? මධ්‍යස්ථය. පරාසය වුණා 51න් 47ක් අඩු කරන්න ඕනේ. මධ්‍යස්ථයේ ගන්න පුතේ අපි දත්ත ටික හරි ආරෝහණ පිළිවෙලට ලියාගෙන තියෙනවා. මම ආපාර ලියන්න 47 47 48 49 49 49 50 51 මැද මට ටක් ගාලා ඕගොල්ලෝ හොයන්නකෝ බලන්න. හරිද? මේකේ පුතේ දත්ත 10යිනේ. දත්ත 10යි. දත්ත පහ දෙකට බෙදුවොත් පහ පහ එනවනේ. හැබැයි පුතේ පොඩි කේස් එකක් එනවනේ බලන්න. අර දෙපැත්තෙන් කපාගෙන ඉන්නකෝ. හරි. මාර කේස් එක. ඊළඟ උන් දෙන්න කැපුවොත් එකක් ඉතුරු වෙන්නේ නැහැ නේ මැදට. මොකද්ද කරන්න වෙන්නේ? පුතේ දැන් ඊළඟ උන් දෙන්න කපලා දාන්න එපා. මෙන්න මේක පොඩ්ඩක් කොටු කරගන්න ඕනේ. ඔව් පුතේ ඔන්න ඔය වැඩේ වෙනවා මෙහෙම. ඔය දත්ත ගාන ඉරට්ටි සංඛ්‍යාවක් આવොත් ඔය වැඩේ වෙනවා. දත්ත ගාන ඉරට්ටි සංඛ්‍යාවක් ආවම පුතේ දෙපැත්ත ඉඳන් කප යද්දි මැද දෙකක් ඉතුරු වෙනවා. දත්ත ගාන ඔත්තේ ගානක් වුණා නම් හරි. අර කලින් අපි හදපු ගානේ දත්ත 11ක් තිබ්බින්ද ලස්සනට මැද එකක් ඉතුරු වුණා. ඌ තමයි මධ්‍යස්ථයට ආවේ.
හැබැයි මේ වගේ වෙලාවක මොකද කරන්න වෙන්නේ? කාටද කියන්න පුළුවන්? මෙයයි දෙකක් තියෙනවා. ඕකෙනුත් මැදාගේ ගන්නවා කියන්නේ. ඇත්තටම අපි මේ වගේ වෙලාවක පුතේ කරන්නේ මෙහෙමයි. මේ දත්ත ප්‍රමාණය ඉරට්ටි ප්‍රමාණයක් තිබ්බහම 10ක් තියනවනේ දත්ත. ඔත්ති ප්‍රමාණයක් තිබ්බොත් නම් ලස්සනට එක්කිනයි මැදට ඉතුරු වෙන්නේ. දෙපැත්තෙන් කප කප එද්දි. එතකොට එයා තමයි මධ්‍යස්ථයට එන්නේ. දත්ත ගාන ඉරට්ටි සංඛ්‍යාවක් තිබ්බහම පුතේ දෙන්නෙක් ඉතුරු වෙනවා. එතකොට අපි මධ්‍යස්ථයට ගන්නේ කාවද? මෙයාවද මෙයාවද? එතකොට ගන්නේ මෙහෙමයි මධ්‍යස්ථයට එතකොට ගන්නේ පුතේ මෙයාවයි අපි එකතු කරලා දෙකට බෙදෙනවා. ඕකයි ක්‍රමය එතකොට. මතක තියාගන්න. මෙයාවයි එකතු කරලා දෙකට බෙදෙනවා. 49 එකතු කරොත් 98යි. ඕක දෙකට බෙදුවාම පුතේ ආයෙදී 49ම තමයි එන්නේ. මධ්‍යස්ථය හරි 49යි. තේරිච්ච කට්ටිය අතුස්සන්නේ මේ වගේ වෙලාවක මධ්‍යස්ථය ගන්න විදිය. දෙපැත්තෙන් කපාගෙන එද්දි මැද දෙන්නෙක් ඉතුරු වුණොත් ඒ දෙන්නගේ අගයන් දෙක එකතු කරලා දෙකට බෙදලා තමයි මධ්‍යස්ථය ගන්න. මතක තියාගන්න ඔය කියන ඔක්කොම ඕනේ ගණන් හදද්දි රෝම ඉලක්කම් 3 අද පාඩම ඉවරයි. ලබන සතියේ ඊළඟ පාඩම පටන් ගන්නවා. හරි මධ්‍යයනය ඒක නම් හොයාගන්න පුළුවන් නේද? ටක්කලා ලියලා තියමු. මධ්‍යයනය හොයද්දි පුතේ මේ දත්ත ටික එකතු කරලා 47 එකතු කිරීම 47 එකතු කිරීම 48 එකතු කිරීම 49 එකතු කිරීම 50 එකතු කිරීම 51 බෙදන්න දත්ත ගණන 10ක් තියෙනවා. දත්ත 10 මේ ටික එකතු කරලා එන ආගේ පුතේ 10න් බෙදලා උත්තරේ ගමු හරි හරි එක් අගයන්ගෙන් දැක්කන දේ විස්තර කරන්න අවශ්‍ය නැහැ. හරිද? තේරෙනවනේ මාතේ කියන්නේ ඉතින් වැඩිම වාර ගණන්. තියෙන එක මධ්‍යස්ථය කියන්නේ මැදාගය. මධ්‍යයනය කියන්නේ දත්තවල එකතුව දත්ත ගානින් බෙදුවාම එන අගය. තේරෙනවනේ හරි. ඉතින් ඕක ඉතුරු ටික කරන්න ඕනේ ගෙදර ගිහින්. හරි. දැන් මේ පාඩම හොඳටම තේරිච්ච කට්ටිය අත උස්සන්න. හරි. හොඳටම තේරිච්ච කට්ටිය අත උස්සන්න. ගණන් ටික හදන්න ඉතුරු ටික හරි. හොඳයි එහෙනම් පුතේ අපි ඊළඟ දවසේ ඊළඟ පාඩමෙන් හම්බ වෙමු. හරිනේ? හොඳයි. එහෙනම් ආයිබෝවන්.